අයිබෝවන් කවිය කියලා කියන්නේ සතවර්ෂ ගණනාවක් තිස්සේ අකණ්ඩ ඉතිහාසයක් සහිතව පැවතගෙන එන කලාංගයක්. ඒකට තියෙනවා බොහොම දීර්ඝ පරිණාමයක්. ඉතින් එය අපේ අධ්‍යාත්මයට බලපෑම් කරන ප්‍රබලතම සාහිත්‍යාංගය කියලා කිව්වොත් එහි වරදක් නැහැ. නමුත් අපේ අධ්‍යාත්මයට කොතරම් බලපෑම් කළත් කවිය කියන සාහිත්‍යාංගය මේ නව සාහිත්‍යාංග නව කලාංග නව තාක්ෂණය හමුවේ තරමක් පසුකතනයකට එමෙතන තරමක් පසුබෑමකට ලක්ව තිබෙනවා. සමාජයේ වැඩිපුර කවිය ගැන කතාවට අල්ලා ගන්න ඕන නිසා තමයි අපි කවි 10ට ගී 10ක් වැඩසටහන අරගෙන ඉන්නේ. ඉතින් චරණ ඔස්සේ කවි 10 රස විඳින්නට එකතු වන හැම රසවතෙක්ම එකතු කරගනිමින් අපි අද සූදානම් අලුත් කවි 10ක් ඔබ අතට අරගෙන එන්න. මොකද අපි කියවූ කවි වෙන්නට පුළුවන්. නමුත් ඒ කවියට දක්වන අදහසත් එක්ක ඒ කවිය අලුත් ඇසකින් බලන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. කැලණි විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ ගුරුතුමා අද අපිට කවි තෝරා දෙන්නට පැමිණ සිටිනවා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. ඇත්තටම ඔබතුමාගේ විෂයට බොහොම සමීපයි. මොකද ජන සංනිවේදන අධ්‍යයනාංශයේ මහාචාර්යතුමා නිසා සංනිවේදන භාවිතයක් වෙච්ච කවිය බොහොම ළඟයි සමීපයි. ඒ නිසා ඔබතුමාගේ කවිය පිළිබඳව හඳුනා ගැනීම සහ හඳුන්වා දීම එක්කම මා කැමති අපේ කවි කතාවට ප්‍රවේශයක් ගන්න. ඔව් වජිර ඇත්තටම ඔබ කිව්වා වගේ දැන් කවිය කියන එක මම හඳුන්වන්නෙත් ප්‍රබල සංනිවේදන මාධ්‍යයක් විදියට. දැන් ඈත අතීතයේ සිටම මිනිසුන්ට යම්කිසි දෙයක් තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා ඔවුන් තෝරාගත් ඊ타මත් ප්‍රකාශන විධික්‍රමය තමයි කවිය කියලා කියන්නේ. ඒ කියන්නේ ඕනම කෙනෙකුට තමාගේ ඇතිවන හැඟීමක් තවත් කෙනෙකුට යම් දැනවීමක් කරන්නට යම් ආස්වාදයක් වූ එමෙත හැඟීමක් ඇති කරවන්නට පුළුවන් ක්‍රමය තමයි කවිය කියන එක. සාමාන්‍ය අදහසකින් කියනට වැඩිය නිකම් වාක්‍යයෙන් කියනට වැඩිය කවියක් තුලින් යමක් ප්‍රකාශ කිරීම තුලින් අනෙකාගේ අවධානය සහ ඔවුන්ගේ තිබෙන යම්කිසි ආස්වාදනයක් වගේම කිසියම් විදියක ඒ අවබෝධය පුළුල් කරලීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා මම කවිය හඳුන්වන්නේම ඇත්තටම ප්‍රබල සංනිවේදන මාධ්‍යයක් විදියට. ඒක අපිට පේනවා ඈත අතීතයේ සිටම අපි ගත්තොත් එහෙම මුල්ම කාලේ මිනිසුන් යම් දේවල් මොමුණපු දේ තමයි ඊට පස්සේ කවියක් විදියට පාවිච්චි වෙන්නේ. ඒක ඊට පස්සේ නැලවිලි ගීතයක් බවට පරිවර්තනය වෙන්නේ. ඒ නිසා අපිට පේනවා මිනිසුන්ට තමාගේ හැඟීම් ධාරාව කිසියම් ආකාරයකට සංවිධ ආකාරයට තමත් ප්‍රශස්ත විදියට අනෙකාට දැනෙන ආකාරයට යම්කිසි වින්දනයක් ලබා ගන්නට හැකි ප්‍රධානම මාධ්‍යයක් විදියට කවිය තිබුණයි කියන කවිය පටන් ගත්තයි කියන එක. ඉතින් අපිට ඒක මම හිතන්නේ ඈත අතින් දැන් ජන කවි පිළිබඳව අපි ගත්තත් ඒ වගේ මුල් කාලේ තිබුණ මිනිසුන් තවත් කෙනෙකුට යම් අදහසක් ප්‍රකාශ කරනකොට ගත්ත විධික්‍රම බැලුවත් කවිය කියන එක ප්‍රධාන ලක්ෂණයක් වී තිබෙනවා. ඉතින් ඒකනුත් පැත්තෙන් මම හිතන්නේ ලංකාවේ බොහෝ දෙනාට කවි කියන්නට හැකියාවක් තිබෙනවා කියන එක බටහිර සමහර විද්වතුන් පවා කියා තිබෙන එකක්. මොකද හැම කෙනාටම කවියක් කියන්න පුළුවන්. දැන් මම හිතන්නේ අපි කුඩා කාලේ වුණත් මම දකින හැටියට වජිර අපි බොහෝ වෙලාවට කවි කියන ස්වරූපයක් තිබුණා. දැන් ඒක මම අත්දැකීමක් විදිහට ඔබ කියන දැන් මට ඔබ ඔය අහන ප්‍රශ්නේ අහනකොට හිතුණා දැන් මම කොයි කාවද්ද කවිය පටන් ගත්තේ කියලා. එතන මම කවි කියන්න සහ ඒ වෙනද දැන් 4 පන්තියේ විතර. ඒ කියන්නේ අපේ පන්තිය තුල අපි එකිනෙකා මේ හිටිවන කවි කියීමේ ස්වරූපයක් තිබුණා. ඉස්සෙල්ලා දැන් ඔය අපේ තිබුණා මේ 60 70 අපි මුල් දශකයේ වගේ ඒ දශකයේ තුලදී පන්තිය තුලදී කවි කියනවා. ඉතින් ඒක නිසා මේ 4 පන්තියේ විතර ඉන්නකොට ඔක්කොම එකතු වෙලා හිටියන කවි කියීමේ ස්වරූපය. ඒතකොට දැන් දරුවන්ට හැබැයි ඒකට ඒක හේතුකුත් වෙනවා. මොකද ඒ කාලේ වෙනකොට මේ කවිය සහ ඔය මේ අපි කතා කරන හිටිවන කවි ධාරාවෙම ටිකක් ප්‍රචලිත වුණා 60 දශකයේ වගේ වෙනකොට. ඉතින් ඒ නිසා ඒ ආభాෂය හැම කෙනෙකුටම වගේ තිබුණා. ඒ නිසා කවිය කියන එක ප්‍රබල සංනිවේදන මාධ්‍යයක්. එය මිනිසා ඈත අතීතයේ සිටම තමාගේ හැඟීම් අනෙකාට මනාව ස්පන්දනය කරන්න ඒක දනවන්ට පාවිච්චි කරපු සංනිවේදන උපක්‍රමයක් විදිහට තමයි මම හඳුනාගන්නේ. කවර සාහිත්‍යාංගයක් මතුනත් කවර කලාංගයක් අපේ හිත පැහැර ගන්න උත්සාහ කළත්
කවිය තරම් ප්‍රබලව හැඟීම් දනවන මාධ්‍යයක් නොමැති තරම්. කවිය තරම් ප්‍රබලව සහ පහසුවෙන් දෙයක් කියන්නට පුළුවන් මාධ්‍යයක් නැති තරම්. ඉතින් එහෙම තමයි කවිය පිළිබඳව විචාරකයෝ හඳුන්වන්නේ. කවිය අවියක් කරගත් සමාජයක් අපිට තිබුණා. කවියත් එක්ක ජීවත් වෙන මිනිස්සු හිටියා. කවියත් එක්ක එදිනෙදා Tamanගේ වෙහෙස නිවාගත්ත ජන කොට්ටාශ හිටියා. sannivedanaya මාධ්‍යයක් කරගත්ත කවිය තිබුණා. ඉතින් කොහොමුණත් මේ කවි අතරේ අපි ඔබතුමන් තෝරා දෙන කවි 10 පළවෙනි කවියට ගමන් කරනවා. මම පළවෙනි කවිය විදිහට වජිර තෝරාගත්තේ මේ දයාසේන ගුණසිංහ මහතාගේ නොඅදිමි සිදුහත් කියන ග්‍රන්ථයේ ඉදිරිපත් වන මුල්ම කවි පන්තිය. හොඳයි. ඒ කවි පන්තිය හඳුන්වා තිබෙන්නේ එතර ගිය පොඩි දුවට කියන කවි පන්තිය. ඇත්තනම මේ කවි පන්තිය මාව තෝරගන්නටත් මට කරුණු කීපයක්ම හේතු වුණා. එකක් මේ කවි පන්තියෙන් කියවෙන කරුණු පිළිබඳව අපට දැනෙන ආකාරය. දෙක මේ ලියපු කතුවරයා පිළිබඳව අපට තිබෙන අවබෝධය සහ දැන් කොයිතරම් දුරට මේ කියන කාරණය අපි තෝරගත්තු ගීතයත් එක්ක මේක එහාට මෙහාට අපට සංසන්දනය කරගන්නේ කෙසේද කියන කාරණේ. ඉතින් මේ කියන කරුණු කීපයක් එක තමයි මම මේ කවිය තෝරගත්තේ. දැන් මේ කවිය දයාසේන ගුණසිංහ මහතා ලියන්නෙම එක්තරා පුවත්පත් වාර්තාවක් ඇසුරින් කියලා ඔහු පොතේ සඳහන් කරනවා. සඳහන් කරන්නේ අපේ රටේ දරුවන් සිව් දෙනෙකුට ස්වීඩනයේ මව්පිය සෙනෙහ ලැබීමේ වාසනාව උදා වී තිබේ. පුවත්පත් වාර්තාවක්. ඒ පුවත්පත් වාර්තාව පදනම් කරගෙන ඔහු ලියනවා මේ කවිය. ඒ කවිය ඔහු ලියන්නේ වැහැරී ගිය උකුලේ නැත සුව යහනක් සැදුනේ වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුනේ. කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමු ගැනුනේ හිරු ගිලිහෙන මොහොතක නුඹ මග අයිනක රැඳුනේ. උපම් බිමට නුඹ වැඩිවා මිසක දුවේ වැදූ මවට නුඹ වැඩියක් වීද දුවේ. දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ නැව් නැගිලා දුරු රටකට යන්න දුවේ. දැන් මේ පදේ තවත් කොටසක් තියෙනවා. නමුත් මම මෙතෙක් තෝරගත්තේ මේ ටික මේ කවිය තුලින් කියවෙන කරුණු රාශියක් තිබෙනවා. ඔහු මේ කියන වකවානුව නැත්නම් මේ කවි පොත ලියුනේ 70 දශකය සහ මේ දශකයේ තුලදී. 70 දශකයේ තුලදී අපිට පේනවා වජිර ලංකාවේ සමාජය තුල මේ දරුවන් පිළිබඳව තිබෙන අර්බුදය. ඒ කියන්නේ මේ දරුවන් පිටරට විකිණීමේ තිබෙන ස්වරූපයක් තිබුණා. එතකොට මේ පිටරටින් දරුවන් ලබා ගන්නට මිල මුදල් ගෙවමින් මේ සඳහා ඉල්ලුම් කිරීමේ ස්වරූපයක් තිබුණා. එතකොට මේ කාරණේදී ඔහු මේ සඳහන් කරන මේ කාරණේ ගත්තාම කොයිතරම් දුරට අපට දැන් ඔහු කියන්නේ මේකයි. උපන් බිමට නුඹ වැඩුවා මිසක දුවේ වැදූ මවට නුඹ වැඩියක් වීද දුවේ. දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ නැව් නැගිලා දුර රටකට යන්න දුවේ. ඔහු කියන්නේ ඔහු සඳහන් කරන දේ තමයි මේ මවට වැඩියක් නැහැ. හැබැයි මේකේ ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ ගියාට කමක් නැහැ. ඉතින් නමුත් දැන් මේ කාරණය ගත්තාම අපිට පේනවා දැන් කොයිතරම් දුරට මේ සමාජය තුළ ප්‍රධාන කැකෑරෙන ප්‍රශ්නයක් බවට පරිවර්තනය වුණාද කියන එක. දැන් මේ කාරණයත් එක්කම අපට පේන දේ තමයි ලංකාවේ මේ දරුවන් පිළිබඳව තිබෙන මේ මව්පියන්ට තිබෙන දැන් මවක් මේ තියෙන කරුණු ගණනාවක් මේ සඳහන් කරනවා. දැන් මොකද මම යවන් මගේ දුප්පත්කම නිසා දරිද්‍රතාව නිසා අපි මිරිකී පීඩිත වී ඉන්න මේ සමාජය තුළ දරුවෙක් හදාගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ දරුවන් පිළිබඳව මවට ලොකු ස්නේහයක් නැතුව නෙමෙයි. හැබැයි ඒ ස්නේහය තිබුණාට අපට තවත් මේ දරුවා ආරක්ෂා කර ගැනීමේ තරම් හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා මේක ලොකු ඛේදවාචකයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා ඔහු මේ පද්‍ය පන්තියේම අවසන් පද කීපයක් සඳහන් කරනවා. යම් මතු දිනක සිතුවිල්ලෙන් සිටින සඳ දෑතක පහස සිහිනෙන් මෙන් දැනේවිද සිතියම් පොතින් ලොව විමසා බලන සඳ කඳුලක හැඩය මහා සයුරේ දකීවිද. ඒතර ඔහු දැන් මේ ලංකාව පිළිබඳව එක්තරා අපි කියවන එක ගත්තාම මේක ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියලා කියනවා.
අනිත් පැත්තෙන් හැබැයි තව කතාවක් තිබෙනවා ඉන්දියන් සාගරයේ තිබෙන කඳුළු බිඳුව කියලා. ඒ කියන්නේ එහෙම ස්වරූපයක් දකින්නත් තිබෙනවා ඒ තියෙන එක. දැන් ඔහු කියන්නේ යම් කිසි දවසක ඔබට සිත් වෙනවා නම් මේක කඳුළු බිඳුවක් වගේ දකින්න හම්බ වෙයි. හැබැයි ඔබ ටිකක් කියන මේක අමතක කරන්නත් එපා කියන කාරණය. දැන් ඒක ඒ ආකාරයෙන්ම ඒ කවිය තුළ දකින අතරම මම සඳහන් කරන්න කැමතියි මේ දයාසේන ගුණසිංහ මහතාගේ තිබෙන මේ දැක්ම පිළිබඳවත් අපි සඳහන් කළොත් වචිර දැන් දයාසේන ගුණසිංහ මහතා ලංකාවේ සාහිත්‍ය ශාස්ත්‍රය තුළ විවිධ වූ ශාස්ත්‍රයන්හි විවිධ හැකියාවන් ප්‍රදර්ශනය කළ අසහාය කලාකරුවෙක්. ඔහු එක පැත්තකින් නවකතාකරුවෙක් විශිෂ්ට ගනී. ඔහු විශිෂ්ට ගනී කවියෙක්, ඒ වගේම පුවත්පත් කලාවේදියෙක්, වගේම හොඳ තීරු රචකයෙක්. ඔහුගේ භාෂාව පාවිච්චිය තුළ තිබෙනවා ඉතාමත් විශිෂ්ට වූ මේ අර පරණි භාෂාව අනුසාරයෙන් ගොඩනගා ගත්තු ඔහුටම ආවේනික වූ භාෂා ධර්මයක්. ඒක හුඟක් පේන්නේ ඔය තීරු රචනාවල දකින්න තිබෙන එක ඔහු සද්ධර්ම රත්නාවලියේ එන බොහෝ දේවල් තීරු රචනා තුළදී පාවිච්චි කළා. මම හිතනවා ඔබට මතක ඇති 80 දශකයේ වෙනකොට ඔහුගේ ඔය උකුස්සා වගේ තීරු රචනයක් නිසා ලංකාව එක්තරා කැළමිලි තත්යකට පත් වුණා. බොහෝ දෙනා මේ යම්කිසි සමාජ කරුණු පිළිබඳව එනවනම් ටිකක් බීතියකින් පත් වුණා. ඔහුගේ මේ තීරු රචනාව පිළිබඳව ටිකක් සැලකිල්ලකින් හිටියා කවුරු ගැන කියවෙනවද කියන කාරණේ. ඉතින් ඒක නිසා එක්තරා විදියකට මේ දයාසේන ගුණසිංහ මහතාත් මේ අපට පේනවා සාහිත්‍ය ශාස්ත්‍රය තුළ ඉතාමත් විශිෂ්ට ගණේ ගීත රචකයෙක්, ඒ වගේම කාව්‍ය රචකයෙක්, නිර්මාණකරුවෙක් කියන එක. ඇත්තටම පුවත්පත් කලාවේදියෙක් විදියට ගත්තයින් පස්සේ එතුමාගේ හැකියාවන් පිළිබඳව ඔබතුමන් සිහිපත් කරා වගේම මේ දයාසේන ගුණසිංහ චරිතය අධ්‍යයනය කරන්න ඉතාම වටින මොහොතක් ඒ කවිය තුළින් අපට පෙන්නනවා. මොකද ඒ වගේ චරිත හරි දුර්ලභයි. දුර්ලභ චරිතයක්. අපි පළවෙනි කවියේ පළවෙනි ගීතයට යොමු අද ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීතය සපයන්නේ ඉන්දුනාත් නන්දසිංහ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ රවින්ද සත්සර සහ ටිලානි හංසිකා ගී ගායනට එකතු වෙනවා.
කවියට බොහෝ දෙනෙක් උත්සාහ කරා අර්ථපූර්ව නිර්වචනයක් ලබා දෙන්න. නමුත් ඒ හැම උත්සාහයක්ම තවත් උත්සාහයකින් අලුත් වෙනවා. දැන් සකු කවියන්, සංස්කෘතික කවියන්, සංස්කෘතික විචාරකයන්, සංස්කෘතික විචාරකයෝ උත්සාහ කළා ඇත්තටම මේ කවිය කොහොමද අපි අඳුන්වලා දෙන්නේ කියලා. දැන් ඔවුන් එක් තැනක කියනවා කාව්‍යං රසාත්මකං වාක්‍යයක් කියලා. රසවත් වැකි අපට හමුවන තැන කවිය හමුවන බව. ඉතින් රසවත් වැකි වලින් පිරුණු කවි එකතු කරගත්ත කවි 10ට ගී 10ක් වැඩසටහනේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ ගුරුතුමා අපට තෝරා දෙන කවි අතරේ දෙවෙනි කවියට අපි දැන් එනවා. වජිර අපිට මම දෙවෙනි කවිය විදිහට තෝරගන්නේ මේ මහගම සේකරයන් විසින් රචනා කළා තියෙන මේ සක්වාලීනී ග්‍රන්ථයේ එන අවකන බුදු පිළිමේ කියන ඒ කාව්‍ය සංග්‍රහයේ එන කොටසක් තමයි දෙවෙනි කවියක් විදිහට තෝරගත්තේ. ඒ කවිය සඳහන් වන්නේ නො අදහා බුදු කෙනෙකු දෙවියෙකු මානයෙන් වල් මත්ව සිටි මම ගලක් යයි ඔබ සිතා සිටියෙමි තෙතක් හෝ කිසි දයාවක් නැති ගලින් කළ ඔබ හදින් වෑහෙන මහා කරුණා ගුණය නොපෙනිනි. දැන් මේ පද්‍ය පන්තියේ තිබෙන සමහර කොටස් අතරම වජිර ගීතවලට නැගිලා තිබෙනවා. ආචාර්ය අමරදේවයන් විසින් ගායනා කරන එහි මුල් කොටස් තිබෙනවා. දැන් මේ කවිය හැබැයි කවි. ඒතර කවිය ගීතයක් බවට පරිවර්තනය වෙන එක හොඳ කවියක තිබෙන ලක්ෂණයක්. අර ඔබ කිව්වා වගේ රසාත්මක වැකිය, රසවත් වැකිය තියෙන එක අපි ගීතයක් විදිහට නිරන්තරයෙන්ම භාවිතයට ගැනෙනවා. ඒතර දැන් මේ කවිය මහගම සේකරයන් ලියලා තියෙන මේ අවකන බුදු පිළිමය ගැන වචන මෙහෙම ගොඩාක් දෙනා ලියලා තියෙනවා. දැන් මහගම බෝඩිම කියන ඔහුගේ කාව්‍ය සංග්‍රහය තුලත් අවකන බුදු පිළිමය ගැන සඳහන් වෙනවා. ඒ වගේම දැන් විවිධ වෙනත් අය උනත් බුදු පිළිමේ ආශය දැන් ඔය රමකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේත් තමගේ ගී වල මීට සමාන වූ කලාකරුවන්ගේ තිබෙන ලක්ෂණයන් පිළිබඳව කතා කරනවා. ආචාර්ය W අබේසිංහන් අබේසිංහන්ගේ තිබෙනවා. දැන් අතරම වජිර මම මේ කවිය තෝරගන්නටත් හේතු වුණු කාරණයක් තිබුණා අර කලින් වගේම එකක් තමයි මහගම සේකරයන් අපට බැහැර කරන්න බෑ. ලංකාවේ කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳව යම් ආකාරයකින් කතා කරනවා නම් ඔහුගේ කවියක් බොහෝ දෙනෙක් පාවිච්චියට ගන්නවා. ඒක ප්‍රබුද්ධවල වෙන්නට පුළුවන්, වෙනත් දේවල් වෙන්නට පුළුවන්. ඔහු ඒ තරම් ජන සාහිත්‍යයට ඉතාමත් සමීප වූ විශිෂ්ට ගණයේ නිර්මාණකරුවෙක්. දැන් මේ ඉදිරිපත් වෙන කවියේ තිබෙන අදහස ගත්තහමත් වජිර දැන් මෙතර සඳහන් කරන එක අපි කරුණු කීපයක්ම තිබෙනවා. එකක් අපි දැන් මේ බුදුවරුන් දෙවිවරුන් ගැන අදහන් නැතුව අපි ටිකක් ඉන්නවා අපි කියනවා ඒක ටිකක් අර නිකන් ඒක අදහස් කියන එක හොඳයි නමුත් ටිකක් සම්මතවාදී නොවන ටිකක් කොමියුනිස්ට්වාදී වෙන්න පුළුවන් මේ වගේ අදහසක් තිබෙනවා. නමුත් එහෙම තිබුණට අතරම එහෙම එකකුත් නැහැ තියෙනවා. අපි බත්තොත් එහෙම රුසියාව වගේ රටවල උන්ගේ යම් ආකාරයකින් ආගමික තියෙන එක තියෙනවා. ඒක නිර්වචනයේ තිබුණේ වෙන ආකාරයකින් තිබුණේ. නමුත් දැන් මේ මහගම මේ කියන එක ගත්තාම දැන් අපි නිකන් හිතන් ඉන්නේ මේක ගලක් තමයි කියන එක. හැබැයි ඔහු මේ කියන දේ තුල ඔහු කියන්නේ කලාකරුවෙකුට කොයිතරම් විදිහේ හැකියාවක් තිබෙනවද අර තද කළු ගලක් මිනිසාගේ මානසිකත්වයේ සංසිඳවන සංකේතයක් බවට පරිවර්තනය කරන්නට. එතකොට දැන් ඒ බඳු හැකියාවක් තිබෙන හැබැයි ඒ බඳු හැකියාවක් පුද්ගලයාට ඇතිවන්නේ කෙසේද? ඒ පුද්ගලයාට ඇති වෙන්නට නම් ඔහුගේ ඇති වෙන්නට ඕන ඒ සඳහා තිබෙන පුහුණුවක් තිබෙන්න ඕන. ඒ වගේ පරිඥානයක් තිබෙන්නට ඕන. එහෙම ඇති වුණාම තමයි පුද්ගලයාට හොඳින් ඒ තමන් කරන නිර්මාණය මනමින් කිරීමේ හැකියාවක් පවතින්නේ. දැන් මහගම ඉදිරිපත් කරන මේ කවිය තුල ඉදිරිපත් කරනවා එතකොට එක්තරා විදිහකට කලාකරුවාගේ තිබෙන හැකියාව කෙබඳු විදිහේ ගුණයක්ද කියන එක. දැන් අවකන බුදුන් වහන්සේ පිළිබඳව ඉදිරිපත් වෙන සමහර තැන්වල ගත්තාම මේ වචනේ තියෙන අවකන කියන එක ගත්තාම මේ වජිර සමහර කෙනා ඇෆ්ගනිස්තානයේ අවකන කියන බුදු පිළිම ආශ්‍රිතව ආපු වචනයක් කියන එක සමහර අය ඉදිරිපත් කරන එකක් තිබෙනවා. ඉතින් ඒ කොහොම වුණත් මේ වචනය තුල මේ තියෙන අදහස තුල ගත්තාම මම තව කාරණයක් මේකෙදී මේ සම්බන්ධ කරගන්න කැමති මේ වජිර මේකත් එක්ක මම සම්බන්ධ කරගත්ත ගීතය ගත්තාම ගීතයත් මේකටම සම්බන්ධ වෙන එකක්.
මම ඒකත් පොඩ්ඩක් සඳහන් කරන්න ඕන. මොකද මේක නැත්තම් අර්ථය අපි තෝරගන්න ටිකක් අපහසු වෙන්නට පුළුවන්. දැන් මේක සඳහා තෝරගත්ත ගීතයක් තිබුණේ මේ තරම් සිව්මැලිද කළුගල කියන ගීතය. දැන් මේ ගීතය ලියපු රජී වෙල්ගම. මෙයා ඉදිරිපත් වෙලා තියෙන මේ අදහස ගත්තාම අර කවුද මහගමේ වගේම තවත් පැත්තක් ඉදිරිපත් වුණා කලාකරුවා පිළිබඳව. දැන් මේ ගීතයත් මම පොඩ්ඩක් මනහන් කළා සඳහන් කරන මේ තරම් සිව්මැලිද කළුගල් සිතන්නටවත් බැරි නිසා මම ගියා අවු කන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා. දැන් ਉਹ එහෙම කියලා කියන කලා වැව ළඟ ඉලු කේනක මැටි පිලක පැදුරක් කියලා රිදුම් පිදු බලමින් බලයි ඔහු මැරෙන ඉපදින රළ දිහා. ඊළඟට කියන්නේ ඉසුරු මුනියේ ඔබ තනෝ පෙම්බරිය කොතැනද කියා මා ඇසු විට හින වුණා ඔහු තවම තනිකඩයයි කියා. දැන් කලාකරුවගේ තිබෙන ලක්ෂණේ ඇත්තටම නියම කලාකරුවාගේ ස්වරූපය තමයි ඔහු මේක ජීවිතය වෙනුවෙන් කැප කරලා තිනවා. ඔහු විවාහ වෙලත් නැහැ. ඔහු විවාහ නොවි මේ බුදුන් වහන්සේ ඒක නිර්මාණය කරන්න සම්පූර්ණ ජීවිතේම කැප කරලා තියෙනවා. ඊළඟට ඔහු කියන කාරණේ තමයි මැටි පිලක පැදුරක් කියලා. ඔහු ඉන්නේ මැටි පිලක පැදුරක් කියලාගෙන. හැබැයි අද කලාකරුවොත් එක්ක අපි ටිකක් සංසන්දනය කළොත් ඔවුන් මෙහෙමද ඉන්නේ කියන එක. මම කියන්නේ ඒකෙන් ලැබුවට කමක් නැහැ. නමුත් මේ නිර්ව්‍යාජ කලාකරුවාගේ තිබෙන ස්වરૂපය ඔහු ආධ්‍යාත්මිකව මේකට යොමු වෙ තිබෙන්නේ. ඔහු ඒක නිසා ඔහු කියන අර රළ දිහා බලාගෙන ඉන්නේ. ඒක ඉපදෙන මරණ ඔහු එතරම් බෞද්ධ දර්ශනයේ තිබෙන මේ මූලික අනිත්‍යතාව සිහිපත් කරමින් මේ නිර්මාණය කරන්නට ඔහු සම්පූර්ණ ඔහුගේ තිබෙන දායකත්වය යොමු කරලා තිබෙනවා. ඒ නිසා අවුකන පිළිමේ පිළිබඳව මේ ඉදිරිපත් වෙන නිර්මාණ දෙකම මම හිතන්නේ එක විදියට අපට රසවින්දනය කරන්න පුළුවන් ඉතාමත් හොඳ නිර්මාණ දෙකක් විදියට මට සලකන්න පුළුවන්. හොඳයි. අපි අවුකන නිර්මාණයෙන් අවුකන නිර්මාණයට ගමන් කරන්නේ කවියෙන් ගීතයට. කවි 10ට ගී 10ක් වැඩසටහනේ දෙවන කවියට දෙවන ගීතය. සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා කලාව ළඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් නෙලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා මැරෙන ඉපදෙන රළ දිහා සුරුමුනියේ නුඹ තනූ පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට
හිනැහුණා තවම තනිකඩ යැයි කියා තවම තනිකඩ යැයි කියා මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දැස්දුන් මිනිසා සොයා දැස්දුන් මිනිසා සොයා දැස්දුන් මිනිසා සොයා දැස්දුන් මිනිසා සොයා කවියක් ඇතුළේ තියෙන පුංචි කතාවක්. කවියක පදපේලි ඇතුළෙන් පුංචි කතාවක් කියන්න පුළුවන්. ඒ වගේම කතාවකට මුල පුරන්න ප්‍රවේශයක් ගන්නත් කවියකට පුළුවන්. මම හිතනවා ඔබතුමන් අපිට තෝරා දෙන ඊළඟ කවිය අපට කතා නිමිත්තක් හදලා දෙවිය කියලා මහාචාර්යතුමනි අපි එනවා ඔබතුමන් තෝරන තුන්වෙනි කවියට. ඔව් වජිර මම තුන්වෙනි කවිය විදියට ගන්නෙ මේ ජන කවියක් ගන්නෙ. අපි ජන කවිය කියන එක ඇත්තටම ලංකාවේ අපිට බැලුවොත් නිර්මාණකරුවන් අතර ඒ නිර්මාණශීලීත්වය කියන්නේ පොදු ජනතාවගේ නිර්මාණශීලී ගුණය ඊටාම විශිෂ්ට වූ ඒ වගේම ඔවුන්ගේ තිබෙන අභ්‍යන්තර හැඟීම් සහ යම් සංකේත ඒ වගේම සංඥාර්ථ පාවිච්චි කිරීමේ ලක්ෂණය ඊටමත් මනවින් පේන එකක් තමයි ජන කවිය. දැන් මම තෝරගත්තේ බොහොම ප්‍රකට ජනවය මොදෙන හොදන එක අහලා තියෙන එකක්. අනේ දෙවියනේ මට වුණු වියෝයා පිලේ පැදුර හොරු අරගෙන ගියෝයා ගෙදර ගිය කලට අඬ දබර බෝයා පැදුර දුන් කෙනෙක් මගේ නෑ සියෝයා. දැන් මේ කවිය අපිට කියවෙන කාර්යය තමයි සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් ඉස්සර පැල් රකින්න යනකොට ගෙදර බහාර්යාව ස්වාමි පුරුෂයාට බත් මුල දෙනවා. ඒ වගේම හුළුවත් දෙනවා. ඒ වගේම මේ පැදුර දෙනවා. මේවා තමයි සංකේතාත්මකව අපි මේ පැල් රැකීම සඳහා යන දේවල්. දැන් පුද්ගලයෙකුට මෙහෙම දුන්නට පස්සේ ඔහු ගිහිල්ලා පැල් රකින්න ගමන් හැබැයි ඔහුගේ පැදුර නැති වෙලා. කොහොමද නැති වුනේ? කොහොමද නැති වුනේ? පැදුර නැති වෙන්නේ කොහොමද? දැන් මේකේ පොඩි හාස්‍යකුත් තිබුණා. ඒ වගේම මානව ලක්ෂණයන් පිළිබඳව අපිට තිබෙනවා. ඉතින් යන්නේ රාත්‍රී භාගයේ යන්නේ මේ ශබ්ද බද්ද ඇහෙනවා. විවිධ සමාජයට පාරිසරික වෙනස් වීම සිදු වෙනවා. අනිත් කැලේ තියෙන පැලේ ඉන්නේ ඔය අනිත් එක තියෙන හැංගීම් ධාරාව නේද? මේ තියෙන එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. දැන් එතකොට දැන් මෙයා කොහේ හරි ගිහිල්ලා ආවට පස්සේ පැදුර නැහැ. දැන් මෙතන ඇත්තටම මම මේ දකින වැදගත්ම කාරණේ තමයි ජන කවිය තුළ මේකේ පාවිච්චි කරන සංකේතේ. මේ පැදුර කියන්නේ මොකක්ද? දැන් පැදුර කියලා අපි සඳහන් කරන්නේ ඇත්තටම පැදුර සංකේතවත් කරනවා අපේ විවිධ ඒවා. දැන් බින්න විවාහයේ පිළිබඳව සංකේතය තමයි පැදුර. දැන් යම් කිසි විදිහකින් අපේ බින්න විවාහයකට ඒ කියන්නේ අපේ භාර්යාවගේ ගෙදර නම් අපි පදිංචි වෙලා ඉන්නේ. ඒ එනකොට සමහර විට මොනවා හරි ටිකක් රෑබෝලා එනවනම් අපේ පැදුරයි හුළුවත්තයි දාලා එළියට තියෙන්න පුළුවන්. ඒකේ සංකේතවත් කරන්නේ ඒ විවාහය ඉවරයි කියන එක. ඒතර පැදුර සංකේතයක් විදිහට තියාගන්න. ඒතර දැන් මෙතර සිදුවෙන එක තමයි ඔහුට පැදුර නැතුව ගෙදර යන්න පුළුවන් කමක් නැහැ. ඒක සංකේතවත් කරනවා. අනිත් එක තමයි මම හිතන්නේ අපි මේ පැදුර ගැන කියද්දි එක තිබෙනවා මේ ලක්ෂණ දරු උපත පිළිබඳවත් අපේ පැදුර පිළිබඳව සඳහන් වෙනවා තියෙන එක. මොකද දැන් ඒක ජනවහරේ තියෙන එකක් තියෙනවා දැන් වී පැදුරට එනවා වගේ මෙහෙම අදහස් තිබුණානේ. පැදුරටත් නොකිය යනවා. පැදුරට නොකිය තියෙනවා. පැදුර පෑගුණත් ඇති කියලා මේ වගේ අදහසුත් තිබෙනවා තියෙන දේවල්. නමුත් ඒක ජනවහරේ තිබුණ ඒවා මේවා තියෙනවා. අපි නිකන් මේවා මේ එක්තරා කිව්වට නිකන් අසභ්‍යයි කියන එක නෙමෙයි අතනම තියෙන්නේ. ඒවා ඕන් ඒක මේ નિરાයාසයෙන් ඒ තමන්ගේ හැඟීම් නිර්ව්‍යාජව ප්‍රකාශ කිරීමේ ස්වරූපයක් තිබෙන්නේ. ඒක ජන ජීවිතයේ බදුනේ වෙන තැනකට ගත්තාම තමයි අපිට මේක නිකන් මේ අසභ්‍ය වූ ස්වරූපයක් තියෙන. මම හිතන්නේ ඒ වචෙන් නම් එහෙම එකක් නෑ. ඉතින් ඒ නිසා මේ පැදුර තියෙන එක ගත්තාම
අපට පේනවා මේ ජන සමාජය තුළම එක්තරා සංකේතවත් විදියට පාවිච්චි කරන. දැන් ජන කවිය මේවා කොච්චර පාවිච්චි කරලා තිබෙනවද? අනිත් එක තමයි ජන කවිය තුළ අපි ගත්තාම වජිර තවත් දකින්න තියෙන විශේෂත්වය තමයි උන් හරි සංයමයකින් යම් දේවල් ප්‍රකාශ කරේ. දැන් අපි ගත්තොත් උඩ මතක ඇති කවියක් කර අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ හිමියකුන් නැති ගමන් තනිමක් කිම්ද නගෝ අම්බලමේ නැවතිලා යමුද නගෝ. දැන් ඒකට පිළිතුරු දෙනවා අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හන්දා වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හන්දා බාලමස්සිනා පස්සෙන් එන හන්දා යන්නම් අයන්ඩි ගමරට දොරහින්. දැන් මේ වගේ ඉස්සරගෙන යෝජනාවක් නේ. මේ යෝජනාවට අද නම් මොකක්ද දෙන පිළිතුර? එක්කෝ සමහර විට පිහියනුමක් මේ වගේ දෙයක් යන්න පුළුවන්. ඉතින් ජන කවියා මේක ඇත්තටම ඉතාමත් සංයමයකින් යුක්ත ඒ වගේ අවස්ථාවක් පුද්ගලික ඇතිවන හැඟීම කොහොමද යම් ආකාරයකින් ප්‍රතිඋත්තර දෙනකොට එය මනාව ඉදිරිපත් කරලා ඒ යටපත් කර ගැනීමට සහ ඒක යම් ආකාරයෙන් දෙපාක්ෂ අපි ඒකට කියනවා සංවේදනයේ වචනේ පුද්ගලාන්තර සංවේදනය කියලා. ඒ කියන්නේ පුද්ගලයන් දෙදෙනා අතර හොඳ සංවේදන ශක්තියක් අපිට ඇති කරගත්තාම යම් ගැටලු කාරණා निराකරණය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා මේ ජන කවිය තුල මෙබඳු අන්තර්ගත සාහිත්‍යමය සහ ජීවිතය සම්බන්ධ වූ විශේෂ වූ ලක්ෂණයන් සහ ස්වරූපයන් දකින්න තිබෙනවා. මේකම තමයි මම හිතන්නේ අපි ගීතය තුලත් දකින්න තිබෙන එක්තරා විශේෂත්වය වන්නේ. ඔව් දැන් පැදුර පරිස්සම් කරගන්න එක තමයි ඉස්සර නම් තිබ්බේ. දැන් ඔය පැදුර පරිස්සම් කරගන්නවා වගේ තමයි අද වෙනකොට මේ විද්‍යුත් මෙවලම් පරිස්සම් කරගන්න වෙලා තියෙන්නේ. ඉතින් වර්තමානයේ පැදුරත් නැති වෙනවා හරියට ඔය විද්‍යුත් මෙවලම් අතේ තියෙන ෆෝන් එකේ එහෙම පරිස්සම් කරගත්තේ නැත්නම්. ඉතින් කාලේ අනුව පැදුරටත් නොකිය යන්න වෙන වෙලාවල් තියෙනවා. ඉතින් පැදුර එලලා ආරාධනා කරපු වෙලාවල් තියෙනවා. එතකොට පැදුර එළියට දාන වෙලාවල් තියෙනවා. මේ sannivedana විධික්‍රම ඇත්තටම පැදුරත් එක්ක තියෙන දේවල් හොයන්නේ. වගේම පැදුරු මාලේ කවි තියෙනවා. පන්නම් කතුරේ කවි තියෙනවා. ඉතින් මේ පිළිබඳව අධ්‍යයනය කරන්න හොඳ පණිවිඩයක් මහාචාර්යතුමන් දුන්නා කියලා හිතනවා. අපි තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතය අහන්නයි දැන් සැරසෙන්නේ. අනේ දෙවියනේ මට උන වියෝවා පිලේ පැදුර හොරු අරගෙන ගියෝයා ගෙදර ගිය කලට අඩ දඹර බොහෝයා පැදුර දුන් කෙනෙක් මගේ නෑසියෝයා දුරහේනත අරගෙන එනවා එදා පැදුර මැස්සේ එහි සැත පෙනවා රටාවියපු අත් දෙක මට සිහි වෙනවා දුකට එතකොට කවි කියවෙනවා ඉර පායා ඉර අවරට ගියාදු පායා සඳ අවරට ගියාදු හැඩු කඳුළු මෝදට එක් වුණාදු
හැඩු කඳුළු මෝදට එක් වුණාදෝ හැඩු කඳුළු මෝදට එක් වුණාදෝ ළමා ලපටි නෑනා කොයි ගියාදෝ කරත මල් මාලා ගොතන්නට මදුමල් පිපෙනවා හේනේ වැට දිගට නුඹේ කටින් ගීසි පද අහන්නට කටින් ගීසි පද අහන්නට නුඹේ කටින් ගීසි පද අහන්නට තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට දුරහිනට අරගෙන එනවා එදා පැදුරු මැස්සේ එහි සැත පෙනවා රටාවියපු අත් දෙක මට සිහිවෙනවා හිතේ දුකට එතකොට කවි කිය කවිය කොහොමද අපට දැනෙන්නේ? කවිය කොහොමද අපට සමීප වෙන්නේ? ඇතැම් විචාරවේදීන් කියා සිටින්නේ කවිය තමන්ගේ හදවතට දැනෙන තමන්ගේම හැඟීමක් කරගත් විට බොහොම පහසුවෙන් කවි වින්දනය කරන්නට පුළුවන්කම තිබෙන බව. ඒ කියන්නේ කවිය සිතට තමයි ආමන්ත්‍රණය කරන්නේ. පුද්ගල සිතට ආමන්ත්‍රණය කරන මේ කවි කලාව තුළ හපන්කම් පෑ කවියන් හොයා යන ගමනක් කවි 10ට ගී 10ක්. අද කවි 10 තෝරා දෙන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යනාංශයේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මැතිතුමන්. ඔබතුමන් අපට තෝරා දෙන 4 වෙනි කවියට අපි බොහොම ආදරෙන් ගමන් කරනවා. ඔව් අජිර අපි 4 වෙනි කවිය විදිහට මම ගන්නේ මේ මහාචාර්ය දර්ශන රත්නායකයන් විසින් ලියා තිබෙනවා කාව්‍ය ග්‍රන්ථයක් බවරෑ කෙලෙස් සඳ කියලා කාව්‍ය ග්‍රන්ථයක්. ඔව් කාව්‍ය ග්‍රන්ථ කීපයක්ම රචනා කරලා තිබෙනවා. දූත ගීතය වැනි නිර්මාණත් කරලා තිබෙනවා. ඒ වගේම මහා කාව්‍ය ග්‍රන්ථිකුත් නිර්මාණය කරලා තිබෙනවා. විශේෂයෙන්ම සංස්කෘත භාෂාව පිළිබඳව ඉතාමත් ඉහළ පෙළේ දැනුමක් ඇති. ඒ වගේම මේ භාෂාව හා සාහිත්‍ය පිළිබඳව
පූර්ණ දැනුමක් තියෙන දිහිමතෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. දැන් දර්ශන මහාචාර්යතුමා ලියලා තිබෙන මේ කවි පොතේ ඔහු සඳහන් කරලා තිබෙනවා මේ රත්තරන් වලල්ල කියලා කවි පන්තියක්. මේ රත්තරන් වලල්ල කියන කවි පන්තිය ඔබ අර කලින් ප්‍රවේශයට කිව්වා වගේ මේ අපේ පුද්ගලයන්ට යම් යම් දේවල් හැඟීම් ප්‍රකාශ කරන ඉතාමත් සුළු සිද්ධියක් අරගෙන වජිර කොහොමද කවියෙකුට යම්කිසි මේ සමාජ පරිසරයක් පිළිබඳව සහ පුද්ගලයන්ගේ ජන ජීවිතය මනාව විග්‍රහ කරන්න පුළුවන් කෙසේද කියන කාරණය මම මේ පද්‍ය පන්තිය තුල දැක්ක එකක්. දැන් මේකේ තිබෙන කතාව ගත්තොත් මේ වලල්ලක් ගැන. අර පොල්ගස් යන වලල්ල ගැනයි මේ කතාව වෙන්නේ. කකුල් දෙකට දාලා. කකුල් දෙකට වලල්ල. දැන් මේ වලල්ල කොහොමද අපිට මේ සම්බන්ධයක් කරගන්නේ? මේකේ තියෙන වටිනාකම කුමක්ද? හැබැයි ඔහු මේ රත්තරන් වලල්ල කියන එකේදී ඔහු සඳහන් කරා මේක රත්තරන් වෙන්නේ කොහොමද කියන කාරණේ. ඉතාමත් හොඳට කියන මෙහෙම තියෙනවා මහත්තයා සමා වෙලා දෙනවද මට ඔන්න ඔතන පොල් ගහ ළඟ මගේ වලල්ල. අනේ ආයුබෝවන් ඕක කකුලෙන් විසි කරන්න එපා. ටිකක් කොහොම ඉන්න හොඳයි මං ඇවිදින් අරගන්නම්. මොකද මේක රත්තරන්ද? ඊට වඩා මට වටිනවා හාමතේට පිහිට වෙන්නේ ජීවිතයට වාරු දෙන්නේ මාත් එක්ක දරු පවුලක් මේ වෙනකන් හුස්ම ගත්තේ. අවුරුදු ගානකට කලින් හාබර් එකේ වැඩ කරාපු ජෝන් අයියා ගෙනත් දීපු ඔය කිත්තන් කඹ කෑල්ල අවුවට පින්නට වැස්සට මූණ දීපු කඹ කෑල්ල එදා ඉඳන් ගස් නගිනවා මාත් එක්ක කිටි කිටියේ මගේ කකුල් දෙක බදාන ඉහළ පහළ යන එනකොට කෙඳිරි ගාන මගේ උදව්වක් නැතිවට තම සතේක අපි වෙනුවෙන් කරදර උහුලන අනේක හිත් පිත් නැති ඔය වලල්ල ලොකු කෙලීව ගෙට උනදා අතේ දැම්ම රන් වලල්ල පොඩි කෙලීව ගෙට උනදා අතේ දැම්ම රන් වලල්ල ලොකු කොළු වගේ පොඩි එකීගේ අතේ දැම්ම රන් වලල්ල අරන් දුන්නේ මහත්තයෝ ඔතන තියෙන ඔය වලල්ල ටිකක් කොහොම ඉන්න හොඳයි කකුලෙන් විසි කරන්න එපා මමම ඇවිත් අරගන්න. තාම විශිෂ්ට හැඟීමක්. වජේ දැන් මේක බලන්න කියන එක ගත්තාම අයක කිව්වේ වලල්ල අපි එච්චර ගණන් ගන්න එකක් නෙමෙයි. හැබැයි ඒක ජීවිතයත් එක්ක සම්බන්ධ වී තිබෙන ආකාරය. දැන් කවියා මේ ඒ වලල්ල රන් වලල්ල වෙච්ච හැටි හරිම ලස්සනට අරගෙන ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ඇත්තටම කොහොමද ඒක රන් වලල්ල කන්නේ? මෙහා කියනවා අහන මොකද ඔක රත්තරන්ද කියලා. මිනිහා කියනවා රත්තරන් වෙන හැටි. කොහොමද රත්තරන් වෙන්නේ කියන එක. ඇත්තටම ගත්තාම දැන් මේක මම මේ දර්ශන රත්නායක මහතාගෙන් ඇහුවා මේක මට කියලා මම ඇහුවා ඔහුගේ මේ කතාව පද. ඔහු කිය මේක සත්‍ය සිද්ධියක් කියලා. ඒ කියන්නේ ඔහුගේ ගෙදර ආපු පොල් ගස් නගින්න ආපු කෙනෙක් වලල්ල තිබුණා තිබුණා මහත්තයා මට වලල්ල දෙන්න කියලා තියෙනවා. හැබැයි ඔහුට හිතෙනවා මේක කකුලෙන් වයින්ද ඇවිල්ලා ඔහු කකුලෙන් විසිකලෙන්නේ නැහැ. ඔහු ඒක අත් දෙකෙන් අරගෙන ඇවිල්ලා එයාට දුන්නා. ඒ දෙනකොට ඒ ගස් නගින පුද්ගලයාගේ තිබුණු ඇහි තිබුණු පිබිදීම සහ ඔහු විස්මයාර්ථව තිබුණු එක ඔහුට මේ කවිය ලියන්න පෙළඹුණයි කියලා. දැන් බලන්න අර තියෙන හැඟීම කෙනෙකුට කොයිතරම් විදිහේ සම්පූර්ණ ඒක පිළිබඳව වෙනස්ම චිත්‍රයක් මවන්න හැකියාවක් තිබෙනවාද කියන එක. දැන් මේ කියන්නේම ඒකයි මේක රත්තරන් වලල්ලක් වෙන්නේ මොකද මේක ලොකු කෙලීව ගෙට උනදා අතේ දැම්මේ මේ රන් වලල්ල මේකෙන්. ඒ වගේම පොඩි කෙලීවත් ගෙට උනදා රන් වලල්ල ගත්තේ මේකෙන්. ලොකු පුතාගේ දුවටත් ගත්තේ මේකෙන්. ඒකින්ද මහත්වෝක මට රන් වලල්ලක් තමයි. ඇත්තම අපි එකක් අපේ සංස්කෘතිය තුළ වචර තියෙන එකක් තමයි අපි දැන් මේ යම් දේවල් අපි ගහකට නගිනකොට වඳිනවා. ඒ වගේම පොල් ගහට අපි වැඳිනවා. ඒ වගේම අපි හම්බ කරගෙන කන දේ මේ අපි ගැමි සමාජය තුළ තියෙන්නේ ඒක කකුලෙන් විසි කරන්නේ නැහැ. දැන් මෙතරත් ඔහු කියන්නේ ඒක කකුලෙන් විසි කරන්න එපා මම්ම ගන්න. එහෙම ලැහැත්ති වෙනව නම් ගන්නම් කියන එක. ඔහුටම දැනෙනවා ඔහුගේ ජීවිතයට කොයිතරම් ආලෝකයක් මේ කියන කඹ කෑල්ල ලබා දෙනවාද කියන කාරණය. ඒ කියන්නේ මේ ගත්තයින් පස්සේ මේ ඒක භෞතික වස්තුවක් වුණාට ඒ වස්තුව ඔහුගේ ජීවිතේ සම්පූර්ණ මුළු පවුලම ආරක්ෂා කරන ඒක තමයි මුළු ඔහුගේ තියෙන එක. අනිත් එක මේකේ වැදගත්ම කාරණා තමයි පොල් ගහ පිළිබඳව. දැන් පොළය කියන එක ඇත්තටම අපේ සංස්කෘතික අංගයක්. ඒකත් විශේෂයක් තියෙනවා.
දැන් පොල් ගෙඩියක් අපි පාවිච්චි කරන්නේ විවාහ අවස්ථාවේදී අපි ඒක බින්දිනවා, ඒක සංකේතවත් කරනවා. වස් කවි, සෙත් කවි ආදී තියෙනවා. අපි ගහක ණයෙක් ඇඳලා පොල් ගාසක් තිබෙනවා. ඒක පන්සලට හෝ දේවාලයට පූජා කරලා තිබෙනවා. ඒතර මේක හරි සංස්කෘතික අවස්ථාවක් මේ පොල් ගහත් එක්ක තියෙන බැඳී තියෙන එක. ඒ නිසා අපේ ජන සංස්කෘතිය තුළ අපට දකින්ට ලැබෙන ඊටාම මේ වැදගත්ම සංස්කෘතික ආංගිකට කොහොමද මේ කවියා මේක බද්ධ කරන්නේ කියන එක. හැබැයි ගීතයත් ඒ වගේ එකක් මේ තියෙන එක එන්නේ අපි ගායනා කරනකොට අහමු මේ ගෙඩි 100ක් බිම හැලුවත් කියන එක. දැන් ඒක තුල උනත් කියවෙන්නේ තාත්තා ගස් නගිනවා. හැබැයි ඒ ගස් 100ක ගස් ගෙඩි 100ක් හැදුවත් එක ගෙඩියක් තමයි හම්බ වෙන්නේ. ඇත්තටම දැන් අපිට කෙනෙකුට බොහොම පුංචි සුළු සිද්ධියක්, සුළු මොහොතක්, තප්පර ගානක් තවත් කෙනෙකුගේ ජීවිතේ වෙන්නේ කොහොමද කියන අවබෝධය ලබා ගන්න ඒ කවිය අපට පාරක් හොයලා දෙනවා. 4 වෙනි කවියේ 4 වෙනි ගීතය අහන්නයි දැන් අපි සැරසෙන්නේ. ගෙඩිසියයක් බිම හෙළුවත් අපච්චිට එක ගෙඩියයි අපි රැකින්නේ ගෙඩි විකුණලයි හන්දී පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ පච්චිට එක ගෙඩියයි ගෙඩිසියයක් බිම හෙළුවත් පච්චිට එක ගෙඩියයි අපි රැකින්නේ ගෙඩි විකුණලයි හන්දී පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ ඇති බලන්න බය හිතුණු පුංචි දැස තදින් පියාගන්න නංගියේ මමත් එහෙම කළා මගේ පුංචි සන්දියේ ගෙඩිසියයක් බිම හෙළුවත් පච්චිට එක ගෙඩියයි ගෙඩිසියයක් බිම හෙළුවත් පච්චිට එක ගෙඩියයි අපි රැකින්නේ ගෙඩි විකුණලයි හන්දී පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ කවිය අපට විවිධාකාරයෙන් සමීප වෙනවා. සමහර වෙලාවට ජන කවි සම්ප්‍රදායෙන් මතුවන කවි ආරේ දැවටි කවිය අපට හමු වෙනවා. සම්භාව්‍ය කාව්‍ය ඇසුරෙන් ලබා ගන්නා වූ කවි අපි කියවනවා. ඒ වගේම නූතන කාව්‍ය සම්ප්‍රදායෙන් කවි අපිට හමු වෙනවා. කොහොමනත් මේ ජන කවි සම්ප්‍රදාය අපට කිසි ලෙසකවත් අමතක කරන්න බැරි තරමට සම්භාව්‍ය පද්‍යයට වගේම නූතන කවියටත් බලපා තිබෙනවා. ඉතින් ජන කවි සම්ප්‍රදායේ ඇතැම් කවි උපදේශාත්මක කවි විදියට අපට හමු වෙනවා. අපිට මඟ පෙන්වනවා. ඒ වගේම අපිට දැනුම
අවබෝධය ළඟා කර දෙනවා. මහාචාර්යතුමන් තෝරා දෙනවා තවත් ඒ වගේ බොහොම ලස්සන කවියක්. අපි ඒ කවියට යොමු වෙමු. ඔව් වජිර ඔබ කිව්වා වගේම ඇත්තටම මම ඊළඟට තෝරාගන්න කවිය මේ වදන් කවි පොතෙහි සඳහන් වන උපදේශාත්මක කාව්‍යයක්. අපි නිතර අහලා තිබෙන ඒ වගේම බොහෝ දෙනා රස විඳිනු ලබන කවියක්. ඒ වගේම අපිට ළමයින්ට අපි නිතර කියලා දෙන පාසල් වල උගන්වන කවියක්. අපි කවි විදිහට මම තෝරගත්තේ මේ අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක්තකා කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා. මේ පද්‍ය වදන් කවි පොතේ මේ පද්‍ය සමග තවත් කවි රාශියක් තිබෙනවා. ඔව් තිබෙනවා එකක් තිබූ තැනක සොර සතුරන් ගත නොයන අවසානයේ තියෙන උගත මනා ශිල්පේමයි මතුර ඇකෙනා කියන මේ කවි පන්ති ටිකක්ම දකින්න ලැබෙනවා. දැන් මේ පද්‍ය මා තෝරගන්නටත් එක හේතුවක් තිබෙනවා. එකක් අපේ මේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳව වර්තමානයේ අපිට තිබෙන යම් යම් කරුණු කාරණා අවබෝධ කරගන්නටත් ඒ වගේම මම අර නිතරම කියනවා වගේ මේකත් එක්ක මම සම්බන්ධ කරන ගීතය තුල සඳහන් වෙන ටික මේ විශ්වවිද්‍යාල ජීවිතයත් එක්ක සම්බන්ධ වන ගීතයක්. මම මේකට තරමක් දුරට සම්බන්ධ කරගන්නවා මේ වචිර. දැන් අපි බැලුවොත් මේ දැන් අපි අධ්‍යාපන ඇත්තටම උපදේශාත්මක කාව්‍ය තුළදී අපි සඳහන් කරන එකක් තමයි වඩාත්ම පුද්ගලයාගේ ඒ ආධ්‍යාත්මිකව යම් පෝෂණයක් ලබා ගන්නට වාගේම ඔහු ඉදිරි අනාගතය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට. දැන් මේ අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා කියන මේ කවිය තුළ තිබෙන්නේ ඇත්තටම ඒ මූලික අවශ්‍යතා පිළිබඳව සඳහන් කිරීමක්. දැන් අල්ලට සිඟාවත් රස නැති කැවිලා කියන්නේ ආහාර පිළිබඳව. ආහාර පිළිබඳව. වල්කොළ බිම අතුට නිදලා බෑ කියලා කියන්නේ අපේ නිවාස පිළිබඳව, අපේ තියෙන වාසස්ථාන පිළිබඳව. කල්ගිය රෙදින වැරලි ඇඳ කියලා කියන්නේ ඇඳුම් පිළිබඳව. ඒතර මිනිහාගේ තියෙන මූලික අවශ්‍යතා තුන පිළිබඳව සඳහන් කරමින් මේ කවිය කියන්නේ ඒවා ටිකක් අඩු වුණත් ළමයිනේ ඔබලා ඔබගේ ජීවිතය ජය ගන්න නම් අධ්‍යාපනයක් ලබාගත යුතුයි. අපි හිතන්නට ඕන කියන කාරණේ තමයි අපි ඒ සඳහන් කරන්නේ මේ ඒක නිසා අපි මේ වදන් කවි පොත වගේම මේ අධ්‍යාපනයේ පිළිබඳව අපි සාකච්ඡා කරනකොට වර්තමානයේදී මම හිතන්නේ ඊටමත් එකක් තියෙනවා පොඩි අවධානයක් යොමු කරන්නත් ඕන කියන කාරණයක්. දෙවෙනි කාරණයක් මම විදිහට සඳහන් කළා අර ගීතයේ තිබෙන ගත්තාම මේ වජිර මේකේ තිබෙන්නේ අල්ලට ශිල්ප සිඟා සරස විපාරේ කොළ අතු වල්කොළ අතොට නිදා බෝඩින් යහනේ. ඊළඟට තියෙන්නේ හොඳටම කෙට්ටු වෙලා ඝනදිවි රූපේ අඳුරුයි සිහින විමාන. දැන් මෙතන ගත්තාම වජිර දැන් මේක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ගැන තිබෙන්නේ. ඉතින් පොඩ්ඩක් මම ටිකක් ඔබත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදිහට හිටියා. දැන් මමත් විශ්වවිද්‍යාලයේ අවුරුදු දැනට 40ක පමණ කාලයක් ඉන්නවා. දැන් මම දකින්න එක තමයි දැන් මේ ගීතයේ තියෙන එක ගත්තාම අල්ලට ශිල්ප සිඟා සරස විපාරේ. අල්ලට ශිල්ප සිඟා. ඒතර ශිල්ප කොහාටද ගන්නෙ? අල්ලට. මොකද ඒක හිඟලා ගන්නෙ. අල්ලට ගත්ත දෙයක් මොකද වෙන්නේ? වැඩිකල් තියෙන්නේ නැහැ. හැබැයි සරස විපාරේ අද හුඟක් දෙනා ඉන්න අය කරන්නේ අල්ලට ශිල්ප සිඟනවා එක තමයි. හැබැයි ඒක කේදවාචික තන ඔවුන් නිදන තැනුත් නිකන් ඒවා කොලාත වීමටලා නිකන් ඒවා තියෙන බෝඩින් යහන් නිකන් බොහොම අමාරුවෙන් ඉන්නේ. ඒ වගේම අපි එවන්නේ A level පාස් කළා ඝනදිවිවරු තමයි විශ්වවිද්‍යාලයට එවන්නේ. ඒගොල්ලන්ගේ දැන් ඝනදිවි රූපේ නිකන් කෙට්ටු වෙලා. කණ්ඩත් නැති නිසා දැන් ගත්තාම දැන් මේ ගත්තාම අධ්‍යාපනයේ අපිට එක පැත්තක අපි කරන්නට ඕන. හැබැයි අනිත් පැත්තෙන් ඛේදවාචිකයකුත් තියෙනවා. අපි නිකන් විසංයෝජනයක් කියලා කියන්නේ. එක පැත්තක් එහෙම දකින්න ලැබෙන අතර තව පැත්තකින් මේකේ හරි දුක්ඛිතාවතකුත් දකින්න තිබෙනවා. ඒ නිසා මේ දෙකම ගත්තාම අපට වර්තමානයේ තිබෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ අපිට එක්තරා විදිහකට දරුවන්ට පුළුවන්. හැබැයි තව පැත්තකින් ඒකේ ඛේදවාචිකයොත් වෙනවා. ඕන්ට යන මන් නැතුව තියෙන ස්වරූපයක තිබෙනවා. ඉතින් මේ අදහස් දෙකම එකට කැටි කරලා ගත්තාම අපට එක්තරා විදිහකට සමාජමය විවරණයක් මේ තුලින් ඉදිරිපත් වෙනවා කියන කාරණය අපට පැහැදිලි කරගන්නට පුළුවන්. ඝන දෙවිවරු අපේක්ෂාවෙන් සරසවි වලට එවන්නේ. ඒ අදහස මතක තියාගන්න. මොකද
ඝන දෙවිවරු දෙවිදත්වරු වුණොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා කියන එක. ඒ නිසා ඔව්. පරිස්සමෙන් ඒ අදහසට ගරුත්වය ලබා දෙන්න උත්සාහ කරන්න. අපි තෝරා ගන්නා පස්වෙනි කවියට පස්වෙනි ගීතය දැන්. අල්ලට සිඟාවත් රස නැති කෙවිලි කකා වල් කොළ බිම අතුට නිදී නොලැබ දුක් තකා කල්ගිය රෙදි වැරලි ඇඳ තැලි කුණින් වකා එල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා සිල්ප සිංහා සරසවි පාරේ වල්කොල අතුට නිදා බෝඩින් ඥානේ හොඳටම කෙට්ටු වෙලා ගන්න දෙවි රූපේ පාළුයි සිහින විමානේ පාළුයි සිහින විමානේ සැට ශිල්ප කලා සල්පිලකට නොගැනේ අඳ එළියෙන් කිසිදා ඉපගිනි දැල් නොනැගේ සත්රුවනින් වැසි වස්සන මන්තර ගුරු කම්පුර කල කොම්පියුටර් නොදැනේ කොම්පියුටර් නොදැනේ අල්ලට සිල්ප සිංහා සරසවි පාරේ වල්කොල අතුට නිදා බෝඩින් ඥානේ හොඳටම කෙට්ටු වෙලා ගන දෙවි රූපේ පාළුයි සිහින විමානේ පාළුයි සිහින විමානේ පැල්රැක්කා ඉනිතැත්පට සැරියේ මව්පිය කඳුළු වැටි සහතික පත් මැකුණේ රන් අකුරින් නමලියවුණු රන් කැටි පුතුනට පමණයි සිංහාසන සැදුනේ සිංහාසන සැදුනේ අල්ලට සිල්ප සිංහා සරසවි පාරේ වල්කොල අතුට නිදා බෝඩින් ඥානේ හොඳටම කෙට්ටු වෙලා ගන දිවි රූපේ පාළුයි සිහින විමානේ පාළුයි සිහින විමානේ පාළුයි සිහින විමානේ පාළුයි සිහින විමානේ කවියක් මගින් රසයක් බවට පෙරලන්නට නොහැකි දෙයක් නැති තරම් ඕනෑම මාතෘකාවක් ඕනෑම දෙයක් රසවත් හැඟීමක් බවට පෙරලන්නට කවියෙකුට පුළුවන්. එය දනවන දැනෙන දැවෙන දෙයක් බවට පත් කරන්න පුළුවන්. සමහර කවි තියෙනවා මේ දැවෙන ගිනි පුළිඟු වගේ. අපේ හදවත
දවාලනවා. සමහර ලාවට අපිට ඒ වචන සියුම් පිහිතුඩක් වගේ, සමහර ලාවට කටුතුඩක් වගේ. ඒ තරම් දරුණු කවි, ඒ වගේම ඒ තරම් දරුණු හැඟුම් කවියන් අපට අරගෙන එනවා. මම හිතන්නේ ඊළඟ කවියත් ඔබතුමා තෝරා දෙන 6 වෙනි කවියත් කතා බහට ඉතාම හොඳ කවියක්. අපේ ප්‍රකට කිව්වරියක් වන මොනිකා රුවන්පතිරණගේ තහනම් දේශිකින් කියන කවි පොතේ ඉදිරිපත් වෙන පියසේන ඇසූ ප්‍රශ්නයක් තියෙන කවි පන්තියේ. දැන් පියසේන ඇසූ ප්‍රශ්නයක් කියන එක කවි පද්‍ය පන්තියේ ඉදිරිපත් වන්නේ පසුගිය නත්තල් කාලේ නිවාඩුවේ මම ආවේ පුංචි බේබි එක්කලා පාසල් යන්නයි මෙහි ආවේ. 7 8 චක්‍රයෙන් ගණන් හදා සමත් වෙලා පොතේ තියෙන කතා කියා පාඩම් දී සමත් වෙලා. ලේනා ගැන පූසා ගැන කවි කියලා සමත් වෙලා ගමේ ඉඳන් ආවේ මම 2 3ට සමත් වෙලා. බේබිගේ අත අල්ලාගෙන උදේට පාසල් යනවා. බේබිගේ අත අල්ලාගෙන හවසට ගෙදරට එනවා. බේබිගේ පන්තිය අයිනේ ගල් බැම්මේ වාඩි වෙන්නේ බේබිලාට කියන කතා එතන ඉඳන් අහන් ඉන්නේ. හවසට අත්වල් බැඳගෙන කවි කියන්නේ අපි දෙන්නා. ගැමුණු කුමරුගේ කතාව ඉගෙන ගන්න අපි දෙන්නා. එහෙම වුණත් මා නොදන්න දෙයක් තියෙනවා අහන්න. දන්න කෙනෙක් සොයා බලා මට මේ ගැන කියා දෙන්න. 3 ඉඳපු පුංචි බේබි 4 පන්තියට ගිහින් 3 ඉඳපු මම 4ට යන්නේ කවදාද ඉතින්. දැන් මොනිකා අහනවා සමාජයෙන් මේ පියසේනගේ ප්‍රශ්නය 3 හිටපු මම 4ට යන්නේ කවදාද. හැබැයි අපි දෙන්නගේම තිබෙන්නේ සමාන වූ සුදුසුකම් සහ වාතාවරණයක් පරිසරයක් තිබෙන්නේ. අපි දෙන්නම එකට යනවා. හැබැයි මම තවමත් 3ේම තමයි. දැන් මේ කවි පන්තිය තුල කොයිතරම් දුරට එතරම් මේ වචර ප්‍රකාශ වෙනවාද මේ ළමා අපයෝජනයේ පිළිබඳව අපේ සමාජය තුල තිබෙන ස්වරූපය පිළිබඳව. ඒ කියන්නේ දරුවන් අපි දැන් මේ දරුවා එක්කරගෙන ඉන්නේ ඒ සඳහානේ. දරුවාට කියලා තියෙන්නේ මේ නත්තල් කාලේලානේ තෝ දෙසැම්බර් වාඩි වෙලා ජනවාරියට එනවා. දැන් ඒතර පාසල් යන්න තමයි එක්කේ එන්නේ. හැබැයි පාසල් යනවා. පාසල් ගියාට පන්තියේ නෙමෙයි. පිට ඉන්නේ. දැන් එතකොට මේ එක පැත්තකින් අපේ ගැමි සමාජයේ හිට මේ දරුවෙක් අරගෙන එනවා නාගරික සමාජය තුළට අරගෙන ඇවිල්ලා ඔහුට එක්තරා විදියකට ටිකක් මේ බොරු කරන ස්වරූපයක්. දැන් මේකේ අපිට කියවෙන කාරණයක් තිබෙනවා මොනිකා ඇතරම මොනිකාගේ කවි ගත්තාම බොහෝකට පේන්න තිබෙන දෙයක් තමයි ඇය සමාජයේ තිබුණු විශේෂයෙන්ම ළමයින් පිළිබඳව සහ කාන්තාවන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළා තමාගේ කාව්‍ය ග්‍රන්ථ රචනා කිරීමේදී. ඇයට ඒ පිළිබඳව ඇය රාජකාරී කරපු ඒ පරිසරයත් ඇයට හේතු වුණා. ඇය අවසානවන්ත විදියට ඇත්තටම මිය ගියා මේ නැත්නම් අපට ඉතාමත් විශිෂ්ට ගණයේ කිවිඳියක් අපට දකින්න තිබුණා මේ මොනිකාගේ මේ තියෙන පද්‍ය පන්ති ඇසුරින්. එක්තරා අවස්ථාවකදී මොනිකා මම කියුවා මේ බංග්ලාදේශයේ ගියපු සංචාරයකදී ඇය මේ දැකපු සිද්ධියක්. ඒ දැකපු සිද්ධිය තමයි ඇය දැක්ක මේ අවුරුදු 12ක දැරියක් අවුරුදු 40ක පිරිමියෙකුට විවාහ කර දෙන එක. ඇය මේ පිළිබඳව කවි පන්තියක් ලියලා තිබුණා. ඇත්තටම ඇයි සංවේදී ලියලා තිබුණා මේ දරුවට කොහොමද ඒ දරුවා යහනේ තුලදී වැඩිහිටියෙක් බවට කොත්වනේ කොයිතරම් ඛේදවාචක ආකාරයෙන් සිදුවන්නේ කියන එක. දැන් මෙහිම මේ ලංකාව විතරක් නෙමෙයි දැන් මේ වගේ තියෙන කර්ම පිළිබඳව සඳහන් වෙන්නේ. ඇයි ඊටම සංවේදනා මේ ලෝකයේම තිබෙන මේ ළමයන් අනිසි ආකාරයෙන් පාවිච්චි කිරීමේ තිබෙන ලක්ෂණය. දැන් මේ කවියට සමාන එකක්ම තිබෙනවා මේ පී.බී. අල්විස් පෙරේරා ලියලා තියෙනවා මේ වජිර මේ සිල්ලර කඩේ කොළුවා කියලා කවි පන්තිය. හැබැයි ඒ කවි පන්තිය තිබෙන්නේ නිකන් වාර්තාවක් වගේ තිබෙන්නේ. දැන් මේ වගේ නිර්මාණශීලීව සමාජයෙන් ප්‍රශ්න කරන අනිත් එක්කිනාගේ හදවතට දැනෙන ආකාරයෙන් යම්කිසි දෙයක් කවිය තුලින් මතු කරන්නට ශක්තියක් පී.බී. අල්විස් පෙරේරාගේ එම කවිය තුල නැහැ. හොඳ කාව්‍යකාරයෙක් නමුත් කවිය පිළිබඳ අපිට කිසි ගැළපුණක් නැහැ. නමුත් එම පද්‍ය පන්තිය තුල දෙකම සංසන්දනය කරනකොට මේ මොනිකාගේ තිබුණු මේ තියෙන
කාරණය ඊටාම විශිෂ්ට ගණය සමාජගත කරන බවක් පේන්න තිබෙනවා. මේ කියන ගීතයත් ඒවා එකක්. අපි ගීතයත් එක්ක මම හිතන්නේ සම්බන්ධ කරගන්න පුළුවන් මේ කියන අදහස කොච්චරම් දුරට ඒක තීව්‍ර කරනවාද කියන කාරණය. අපි 6 වෙනි කවියේ 6 වෙනි ගීතය යහන්න දැන් සැරසෙන්නේ. मंदिरे दूर
සමාජ ජීවිතය හැඩගස්සා ගන්නට කවියා අපට විවිධාකාරයෙන් උදව් කරනවා. ඔහුට ඇස ගැටෙන විවිධ මායිම්වල අපිවත් ඇවිද්දවමින් අපේ ජීවිතය යහපත් අරමුණු වෙත රැගෙන යන්න. මනුස්සකම් ජීවිතයට හුරු කරවන්න. මිනිස්සු පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න. සමාජය පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න කවියා නිරන්තර උත්සාහයක යෙදෙනවා. අද එහෙව් කවි තෝරමින් කවි 10ට ගී 10ක් වැඩසටහනට පැමිණෙන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහත්මයා. එතුමන් තෝරා දෙන කවි අතරේ 7 වෙනි කවියට මහාචාර්යතුමනි අපි දැන් ගමන් කරන්නේ. ඔව්. අපි ඊළඟ තෝරගන්න පද්‍ය පන්තිය වජිර මේ මහාචාර්ය දර්ශන රත්නායක විසින් ලියා තිබෙන අර මා කලින් සඳහන් කළ භව රැ කෙලෙස් සඳ කියන ග්‍රන්ථයේම තවත් පද්‍ය පන්තියක්. ඒ පද්‍ය පන්තිය මා තෝරගන්නටත් එක හේතුවක් වුණේ මේ ඒ පද්‍ය පන්තිය තුළ ටිකක් මේ එක ටිකක් විරුද්ධ විදියට ඒ කියන්නේ මතයක් ඉදිරිපතින් තවත් මතයක් ඉදිරිපත් කරන නිසා. කියන්නේ මිනිසාගේ තිබෙන ස්වરૂපය පිළිබඳව විවිධ පැතිවලට අපිට කොහොමද මේ මිනිසා ගමන් කරන්න හැකිවන්නේ. ඒතර මිනිසා ගැන අඳුනගන්න පුළුවන්ද කියන කාරණයක්. මිනිසා අපහසුවක් තියනවාද කියන එක. අමාරුම කෙනා. ඒ කියන්නේ මිනිසා හොඳද නරකද කියන කාරණේ අපි කොහොමද තීරණය කරන්නේ කියන කාරණේ වගේ කරුණු ටිකක් සාකච්ඡා කරනවා. ටිකක් දිග කවි පන්තියක්. නමුත් මම පද්‍ය පන්ති කීපයක් මම හිතන්නේ කියන්නම්. ඒකෙන් අපි කතා කරන්න පුළුවන් තියෙන එක. ඔහු සඳහන් කරනවා මිනිස්සු කියලා හඳුන්වලා තිබෙන කවි පද්‍ය පන්ති. ඔහු හඳුන්වනවා තලා පෙලා මා ඉවතට විසි කෙරුවෙත් මිනිස්සු බලා මදෙස කුළුණු නෙතින් රැකගත්තෙත් මිනිස්සු. හෙලා තලා ඇනුම් බැනුම් වැපුරුවෙත් මිනිස්සු. සලා සෙමර මුදු තෙපුලෙන් ඇමතුවෙත් මිනිස්සු. හොරාගත්ත මගේ අතමිට පොර කෑවෙත් මිනිස්සු. හොරා ගන්න මගේ අතමිට පොර කෑවෙත් මිනිස්සු. දෑත පුරා තෑගි බෝග මට දුන්නෙත් මිනිස්සු. නිරාගින්න පරදන රළු ගිනි දුන්නෙත් මිනිස්සු. සරා සඳේ සිසිලෙන් ගත සිත නිව්වෙත් මිනිස්සු. යන එන තැන රැක ඉඳලා ගල් ගැහුවෙත් මිනිස්සු. තැන තැන පා වඩ එලලා මල් ඉස්සෙත් මිනිස්සු. පැන පැන වග වලසුන් මෙන් දැහැගත්තෙත් මිනිස්සු. දින දින අන වින හැර පන රැක දුන්නෙත් මිනිස්සු. දෑත් දෙපා කඩා දමා ලෙඩ කෙරුවෙත් මිනිස්සු. බේත් දමා ඒ අත්පා සුව කෙරුවෙත් මිනිස්සු. ඈත් කරන්නට මෙලොවෙන් වලි කෑවෙත් මිනිස්සු. දෝත් මුදුන් දී පාමුල වැඳ වැටුනෙත් මිනිස්සු. මට සතුරුය තව කෙනෙකුගේ දෙවිවරු ඒ මිනිස්සු. මට සිකුරුය තව කෙනෙකුගේ සෙනසුරු ඒ මිනිස්සු. මිතුරට සතුරුද සතුරට මිතුරුද වෙද මිනිස්සු. අපටම අප ගැන පුදුමයි අරුම පුදුම මිනිස්සු. අවසානයේ කියනවා ඇහැක ඇනන කටුවාගේ සමහර විට මිනිස්සු. කුහකකමින් දුරු වුණාම මුතුවාගේ මිනිස්සු. ගහක වැලක සුවඳ දුගඳ පාට පාට මිනිස්සු. අහක දාන්නේ කොහොමද දෙවියනි මේ මිනිස්සු. ඊටාම ලස්සනට ඔහු ගලපනවා කොයිතරම් දුරට මේ මිනිසා තුළ තිබෙන විවිධ වූ ගුණාංගයන් මොනවාද. හරියට එකම කාසිය දෙපැත්තක් වගේ. අපිට කොහොමද මිනිස්සු හොඳයි හෝ නරකයි කියලා කියන්නේ. ඒතර මිනිහෙක් කොහොමද අපි මැනගන්නේ කියන කාරණේ. මම හිතන්නේ ඊටමත් හොඳින් මේක ඉදිරිපත් කරන අතර දැන් අපි මිනිසා කියලා අපි හඳුන්වන්නේ දහමේදීම මනං උස්සතිති මනුස්සෝ කියලා. මනසින් උසස් බවක් තිබෙන්නේ මිනිසාටයි. එතකොට යම් යම් දේවල් තීරණය කරගන්නට යම් දේවල් ගැන පිළිබඳව අපිට යම් ආකාරයෙන් හිතා බලන්න තිබෙන ශක්තියක් මේ හෝමෝ සේපියන් කියන සත්වයා තුළ තිබෙනවා කියන කාරණේ අපිට ඉදිරිපත් කරනවා. ඒ වගේම දැන් මිනිසා කොහොමද අනිත් සත්තුන්ගෙන් වෙනස් වෙන්නේ කියන එක. අපි ගත්තොත් එහෙම සංස්කෘත පඬිවරයෙක් කියලා තියෙනවා ආහාර නිද්‍රා භයමයි තුනංච සාමාන්‍ය මේතත් පසුබික් සමානක් ධර්මෝහිතේෂෝ මදිකෝ විශේෂක් ධර්මේන හීනක් පසුබික් සමානක්. ඒතර මිනිසාගේ තියෙන විශේෂත්වය මොකක්ද? ආහාර නිද්‍රා භය මයි තුනංච. ආහාර ගැනීම, නිදීම, බියවීම සහ මෙවුන්දන් සේවනය. මේ කරුණු ගත්තාම සාමාන්‍ය මේතත් පසුබික් සමානක්. මිනිසා හා සතුන් අතර සමානයි. හැබැයි මොකද්ද මිනිසාගේ තියෙන විශේෂත්වය? ධර්මෝහිතේෂෝ මදිකෝ විශේෂක් ධර්මේන හීනක් පසුබික් සමානක්. මිනිසා තුළ තියෙන ආචාරශීලී බව, ශික්ෂාකාම බව, ධර්මානුකූල බව, මේ මනුෂ්‍යත්වයේ කියන එක තමයි ඔහුගේ විශේෂත්වය වෙන්නේ. ඒක නැත්නම්
මිනිසා තිරිසනුන් හා සමානයි කියලා. ඒතර අපිට දැන් මේකෙන් දැන් මිනිස්සු කොහොමද අපිට අඳුරගන්නේ කියන එක. ඒතර මිනිස්සු තුල තිබෙන්නට ඕන දැන් මේ කවිපන්තියේ තිබෙනා වගේම විවිධ අපි තියෙනා වගේ මිනිසා තුල තිබෙන්නට ඕන ආධ්‍යාත්මික වශයෙන් තිබෙන ඒ පෝෂණයක් සහ මේ කිසියම් විදිහක මානුෂිකත්වයක් තිබෙන්නට ඕන. දැන් වජිර මෙහෙම ගත්තා හැබැයි සතුන්ගේ සමහර සතුන්ගේ තිබෙනවා මිනිසන්ට වැඩිය සමහර දේවල් අති හොඳයි. දැන් උදාහරණයක් අපිට ගත්තොත් එහෙම දැන් බල්ලෙක් අපි තවත් අපි කියමුකෝ බල්ලෝ මුත්‍රා කරමින් යන්නේ උගේ සීමාව දක්වන්න. ඌ ඒ සීමාව දක්වලා තවත් බල්ලෙක් ටිකක් උට වැඩිය ටිකක් බලයක් තියෙන බල්ලෙක් ශක්තිමත් බල්ලෙක් එලෝගෙන ආවොත් එහෙම උගේ සීමාවට ඇවිල්ලා ඒ බල්ලා වැටෙනවා. බිම වැටෙනවා. කකුල් මේ උර දාගෙන. හැබැයි වැටුණට පස්සේ ඒ බල්ලට අර එලෝගෙන එන එක හපන්නේ නැහැ. එකක් බල්ලගේ මිනිහා වෙනස ඒකයි. බල්ලා වැටුණ එකාට ගහන්නේ නැහැ. හැබැයි මිනිස්සු හැම ගහන්නේ වැටුණ එකාට. ඒක නිසා මේ බල්ලගේ තියෙන මේ ගුණාංගය තියෙන ඌ කවදා හපන්නේ නැහැ. ඌ කියන්නේ තමන්ගේ යටහත් බව ප්‍රකාශ කරපුවාම ඌ ඒක පිළිගන්නවා තියෙන එක. ඌට ගහන්න යන්නේ හපන්න යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මිනිස්සයා ගත්තාම ටිකක් මිනිසාගේ තිබෙනවා සමහර සතුන්ගේ ගත්තාම තියෙන යම් වෙනස් අංගයන් තිබෙනවා. හැබැයි මහාචාර්යතුමා මේක ඉදිරිපත් කරලා තියෙන මේ පද්‍යපන්තිය තුල ඔහු පෙන්නනවා මේ මිනිස්සු අපි හොඳයි නරකයි කියලා එහෙම බෙදන්න පුළුවන්කම. හැබැයි මිනිසාගේ තිබෙනවා ඊටා සුවිශේෂී ගුණාංගයන්. මේ ලෝකයේ හොඳම නිර්මාණය කරන්න පුළුවන් මිනිසාට. ඌට ඒ ශක්තිය තිබෙනවා. හැබැයි ඒකෙන් අපි නිසි විදියට වැඩක් ගත යුතුය කියන කාරණයක් මේ පද්‍යතන්ත්‍රය දෙන මම හිතන්නේ ගීතය තුලත් මේ වගේම අදහසක් තමයි ඉදිරිපත් වන්නේ. ඔව් ඇත්තටම මිනිස් සිත උපතින්ම ප්‍රභාස්වරයි. උපතින්ම ප්‍රභාස්වර වන මේ හිත කොහොමද විවිධ වෙන්නේ? අපි පවතින සමාජ වටපිටාව අනුව එය වෙනසකට බඳුන් වෙනවා. අපි මහාචාර්යතුමන් තෝරා දෙන 7 වෙනි කවියේ 7 වෙනි ගීතය අහන්නයි දැන් අපි සැරසෙන්නේ. සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරදී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරදී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ දහසින් මියනා සටනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝ කඳුලින් සැනහේ ජය පැන් පුරමින් මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ
පිපිලා අහසේ ඇවිලේ ගිනිදැල් සයුරේ සාපවසින් ඉකිබිඳිනා සුසුමෙන් යදියන් එළනා මිනිසා සුවදයි මලසේ නුවනින් එලියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණී මිනිසා සුවදයි මලසේ නුවනින් එලියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණී කවියා හැම මොහොතකම අපේ මනස තුළ රූපාදිනවා, මනස් රූපාදිනවා. ඒ රූප එක්ක එකතු වෙලා අපි සංකල්ප හදාගන්නවා, අදහස් හදාගන්නවා. ඇත්තටම මේ කවියාගේ හිතේ තියෙන රූපයම සහෘදයාගේ හිතේ අඳින එක තමයි කවියාගේ කාර්යභාරය. ඉතින් සහෘදයත් යම් තාක් දුරක අවබෝධ ඥානයකින් යුතු වෙන්නට ඕන කවියා අඳින රූපයම අපේ හිතේ ඇඳගන්න. ඉතින් එහෙම කවි රූප, මනස් රූප අපේ හිතවල අඳින වෙලාව කවි 10ට ගී 10ක් වැඩසටහන. මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහත්මයා තෝරා දෙන 8 වෙනි කවියට අපි දැන් එනවා. ඔව් අපි ඊළඟ කවිය විදියට අපි ගන්නේ වචිර මේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල විසින් රචනා කරලා තිබෙන ඇහි පියන් ඇහැරිලා කියන කාව්‍ය සංග්‍රහයේ එන පද්‍ය පන්තියක්. මේ පන්ති හැබැයි දැනට ගායනා කරනවා මේ ගීතයක් විදියටත්. නමුත් මේක පද්‍ය පන්තියක් විදියට තමයි ඉදිරිපත් වන්නේ. ඒ නිසා මේ පද්‍ය පන්තිය මම තෝරා ගන්නටත් එක හේතුවක් වුණා. එකක් ප්‍රසාද් මස්සිඹුල ඇත්තටම වර්තමානයේ අපි ගත්තාම මේ නිර්මාණ ශාස්ත්‍රය තුළ විවිධ පැතිවලින් අපි කැපී පෙනෙන ලේඛකයෙක් බවට, නිර්මාණකරුවෙක් බවට, ඒ වගේම චිත්‍රපට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු බවට සහ සහාය අධ්‍යක්ෂකවරු බවට පත්වමින් ඔහු තිරනාටක රචන ලිවීමේ මේ වගේ විවිධ කුසලතාවන් මස්සිඹුලගෙන් අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේම ඔහු මෙහි ඉදිරිපත් කරන අදහසත් එක්තරා විදියකට ඒ සීගිරිය ලඳකගේ ඒ කියන්නේ චිත්‍රයක් ඒ සිටින සීගිරි මවක් ඇඳපු චිත්‍රයක් පිළිබඳව මවක් ඉදිරිපත් කරන හැඟීම. ඒ තමන්ගේ දුව මෙහි ඉන්නවයි කියන අදහස සහ ඒක මතු කරමින් ඔහු එක්තරා විදිහකට සමාජමය කාරණයක් මේකේ මතු කරනු ලබනවා. දැන් ඔහු මේ පද්‍ය පන්ති තුල කියන්නේ අපේ පැදුරෙන් මිදී කෙල්ලට වාසලට යන්නට වුණා. අනේ ඒකිගේ කැකුළු ඇඟ කඳ හැම වෙලාවෙම සිහි වුණා. මාලිගාවෙන් අපේ ගෙපැලට තෑගි බෝගත් හිමි වුණා. දුහුල් සලුපිලි සිහිල් ජලකෙලි දුවට හිමි බව සැලවුණා. මහා සීගිරි ගලේ මුදුනක උඹේ රුව සිත්තම් වුණා. එය බලන්නම හොරෙන් දවසක මාත් එතැනට ගොඩ වුණා. කරඬුවක් වගේ උඹේ උඩුකය අනෙක් උන් මැද දිලිහුණා. මගේ හුස්මක් ගැටී වෙන්නේ නැති දුවේ කළුගල සෙලවුණා. පසුව ටික ටික මෙලෙක් වෙනකොට එන්න වෙයි මන් දන්නවා. උඹේ දූවිලි සුවඳ තැවරුණු පැදුර තාමත් තියෙනවා. දැනුත් සීගිරි සිංහයා කට ඇරන් ඉන්නවා පේනවා. ඒ ඉසව්වෙන් යද්දි මං පොඩි කෙල්ල හංගා ගන්නවා. දැන් වජිර මේ පද්‍ය පන්ති තුළ ඉදිරිපත් වෙනවා
සීග්‍රී චිත්‍රයක් වගේම ඒකට පාදක වුණු වෙනත් සමාජමය කාරණයක් ඉදිරිපත් කරනවා. මහාචාර්යතුමනි දැන් පොඩි කෙල්ල හංගා ගන්නවා කිව්වහම මේ අනිත් තව කියන්නේ ලොකු දුව තමයි සමහරලාට මෙතන ඉන්නේ. නෑ ලොකු දුව තමයි දැන් මෙතන වෙලා තින්නේ. දැන් ලොකු දුව තමයි අරගෙන ඉන්නේ. අරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් තව දුවක් ඉන්නවා. දැන් දන්නවා ඊළඟ වාරේ ඉන්නේ තමන්ගේ දුව පොඩි එකීට. ඒ නිසා පොඩි අර සිංහයා කට අරගෙන බලාගෙන ඉන්නවා. මේ සිංහයා කට අරගෙන බලාගෙන එක නිසා මට සිද්ධ වෙලා තියෙනවා මගේ පොඩි කෙලි හංගගෙන යන්න. දැන් මේ මවට හිතෙනවා ගිහිලා බලන්න හිතෙනවා යනවා මේ සිත්තම තියෙන්නේ කියලා. හැබැයි මේකේ තියෙන සම්පූර්ණම වෙනස් කතාවක් වජිර කියවෙන්නේ. ඒ කියන්නේ මේ පාලන තන්ත්‍රයන් තුල සිටින මේ අපේ විවිධ අපි මේක වෙන්නට පුළුවන් විවිධ පාලකයෝ වෙන්නට පුළුවන් විවිධ සමාජවල ඉන්න වෙනත් අධිපතීන් වෙන්නට පුළුවන් කොහොමද මේ කුඩා දරුවන් සහ මේ අන්තఃපුර වලට ගන්න කියන එක. දැන් අද වුණත් මට හිතෙන්නේ සමාජයේදී මේ දේශපාලන ශාස්ත්‍රය වුණත් මේකම තමයි මේ තියෙන්නේ. කොහොමද අනිත් අපි බේරගන්නේ ළමයි? මේ ඉන්න මේක නිකන් හරිය ගොරබිරම් සමාජයක් බවට පත් වෙලා සිටිනවා. දැන් මේ අසරණකමක් නෙමෙයි තියෙන්නේ. ඒ අසරණකමට අපේ තියෙන බලය හිමි පන්තිය මොකද කරන්නේ? ඕන් මේ දරුවන් මේ ඉන්න කැකුළු වගේ ඉන්න දරුවන් ඔවුන්ගේ සන්තරයකට ගන්නවා. මේක එක කතා දෙකක් මේකේ තියෙන. දැන් මේ සීගිරිය පිළිබඳ වෙන කතාව ඔහු මතු කරන වෙන සමාජ කාරණයක් විදියට. හැබැයි අපි ගත්තොත් එimhe සීගිරිය පිළිබඳව කතා කරනකොට වජිර ඇත්තටම මේක අපේ සංස්කෘතික ප්‍රධාන මධ්‍යස්ථානයක්. ලෝකය අපි හඳුනාගන්නේ සහ අපි පිළිබඳව යම් ආකාරයකට ප්‍රචාරය වෙලා තියෙන සීගිරිය ආශ්‍රිත සංස්කෘතික මෙවරම නිසා. ඇත්තටම සීගිරිය කාශ්‍යප රජතුමාගේ ඉතාමත් විශිෂ්ට නිර්මාණයක්. ඔහු මේක තුල මාලිගාවක් හදාගන්න කරපු සැලසුම ඉතාමත් විශිෂ්ට ගණේ එකක් ඒක කොහොමද කලේ කියන එක පිළිබඳව තිබෙනවා. ඊළඟට ගත්තාම ඔහු මේක ජල සැලසුම් පිළිබඳව තිබුණු ලක්ෂණය. සීගිරිය ඉතාම වැදගත් තමයි ජල සැලසුම් පිළිබඳ මේ ගෘහ නිර්මාණ ශිල්පයත් එක්ක තිබුණු ලක්ෂණය පිළිබඳව. අනිත් එක තමයි මේ පිළිබඳව විද්‍යාඥයෝ විවිධාකාරයේ අදහස් ප්‍රකාශ කරනවා. දැන් බෙල් මහතා ඒක අදහසක් ඉදිරිපත් කරනවා. ඊළඟට ආචාර්ය ආනන්ද කුමාරස්වාමී මහතා ඒක අදහසක් කරනවා. මහාචාර්ය පරණවිතාන තව අදහසක් ඉදිරිපත් කරනවා. දැන් මෙතන තිබෙන්නේ මේ චිත්‍ර ගත්තාම එක චිත්‍රයක් ටිකක් මේ දැන් බෙල් මහතා වගේ අය කියන්නේ මේක මේ බිසව් රජතුමාගේ බිසව් නිරූපණය කිරීමක් කරනවා කියලා. ආනන්ද කුමාරස්වාමී මහතා කියන දසක් තමයි ඔහු කියන්නේ මේක දිව්‍ය අප්සරාව නිරූපණය කරනවා කියන එක. දැන් මහාචාර්ය පරණවිතාන කියන්නේ මේක සංකේතාර්ථ. මේක විජ්ජු සහ මේඝ කියන. ඔව්. ඒ කියන්නේ විදුලිය සහ මේඝය කියන එක තමයි මේක නිරූපණය වන්නේ කියන්නේ. ඒතර දැන් ඇත්තටම මේක කලා කෙතක් විදියට ගත්තාම ඉතා සුවිශේෂී වූ වැදගත් ස්ථානයක් තමයි සීගිරිය කියලා කියන්නේ. ඒක අපිට කිසිසේත් අහන්න බෑ. හැබැයි මේ කවිය දකින්න ඊට වඩා වෙනස් එකක්. ඔහු වෙනම අංශයක් දකිනවා මේක තුල හිර වී ඉන්න බවක් තමයි දකින්න තිබෙන්නේ. ඒක ඔහු සීගිරිය ගැනම නෙමෙයි මේ කියන්නේ. අතන මේ සමාජයේ පවතින විවිධ වූ සමාජ වාතාවරණයන් කොහොමද අපට බලපාන්නේ කියන කාරණේ තමයි ඔහු මේ මත කරනු ලබන්නේ. ඔව් දැන් මේ කාලෙටත් අපිට ඕන නම් මේක ඊටාම පහසුවෙන් අදාළ කරගන්නට පුළුවන්. අදාළ කරගන්න පුළුවන්. ඇත්තටම ගත්තාම දැන් මේ දරුවන් බලෙන් පැහැරගෙන යන කාරණේ ගත්තාම මේ වජිර පහුගිය කාලේ අපිට එක වාර්තා වෙනවා මේ දරුවෝ බලෙන් තියාගෙන ඒ දරුවන්ගේ සමහර දේවල් ඒ කියන්නේ වයස සම්පූර්ණ නැති දරුවෝ ඒක දේශපාලඥයෝ වෙන්න පුළුවන්. විවිධ අය මෙහෙම විවිධ ආකාරයෙන් දරුවන් පාවිච්චි කිරීම කොයිතරම් දුරට මේ මිනිසාගේ අසරණකම පාවිච්චි කරනවද මේ තමන්ගේ තිබෙන යම් මේක තියෙන කාමුක ආශාවක් නෙමෙයි තියෙන්නේ. ඍජුවම මේකයි මේ තියෙන වෙන කිසි දෙයක් නෙමෙයි. ඒ ඔවුන්ගේ තිබෙන ඒ තියෙන රාගාකික අදහස් සම්තෘප්ත කර ගැනීම සඳහා අපි කොයිතරම් දුරට මේ සමාජය තුළ මේ අහිංසකයි පාවිච්චියට ගන්නවාද කියන කාරණේ. ඒතර කවිය ඇත්තටම දකිනවා අර තියෙන පැරණි අපේ තිබෙන ඒ සංස්කෘතික මධ්‍යස්ථානය තුළ ඔහු වෙනත් පැත්තක් දකිනවා. මේක හිර වෙලා ඉන්න බවක් පේන්න තිබෙනවා කියන එක. ඒක කවියෙකු ඒක දකින ස්වරූපය. අපි ඒක විවරණය කරගන්න වෙන මේක සමාජමය කාරණයක් විදියට. නැත්නම් මේ සීගිරියේ තිබෙන අප්සරාවෝ ගැන තියෙන කාරණයක් නොවේ ඇත්තට මේක. මේ සමාජයේ පවතින විවිධ අය පිළිබඳව ඔහු නිමිත්තක් කරගන්න අර කාරණය අපිට කොයිතරම් දුරට මේ හිරකාරී ස්වරූපයක් දකින්න ලැබෙනවද කියන එක. ඔව් කලාව පහළ වෙන්නේ සමාජය පිළිබඳව විනිවිද දකින්න. සමාජය ඇතුලෙන් ගමන් කරන්න. සමාජය ඇතුලේ කිඳා බහැලා නොපෙනී තියෙන යම්
සිදුවීම් කලාකරුවට පුළුවන් ඉහළට ඔසවා තබන්න සමාජයට පණිවිඩයක් විදිහට අරගෙන එන්න. ඉතින් ඒ මහින්ද ප්‍රසාද් මස්සිඹුල දරපු උත්සාහය මහාචාර්යතුමන් 8 වෙනි කවිය විදිහට අපිට තෝරා දෙනවා. අපි දැන් යන්නේ 8 වෙනි කවියට 8 වෙනි ගීතය අහන්න. සීගිරි විතු සිතුවම් අතරේ කවුරුද ඔබෙරු සිරිමැව්වේ සීගිරි ගීකට පත් පවුරේ කවුරුද ඔබ පෙම් කවිලිව්වේ යුග යුග පසු කර නැති පසු පස සුවඳ සොයාගෙන සුපුරුදු සෙනෙහස කලාවෙවි මහා දිය කඳ තරමට කඳුළු සලන්නේති අපි වෙන් වෙන්නට සීගිරි විතු සිතුවම් අතරේ කවුරුද ඔබෙරු සිරිමැව්වේ සීගිරි ගීකට පත් පවුරේ කවුරුද ඔබ පෙම් කවිලිව්වේ දැන් ඒ ඇයි මග බැලු බවේ සීගිරි ළඟකගේ නිලු පුල් රතුනි පාහොස්වන්නට අවසර නැති වුනි හිතේ විදින් ඔබ දුරුලී සෙත වුනි සීගිරි විතු සිතුවම් අතරේ කවුරුද ඔබෙරු සිරිමැව්වේ සීගිරි ගීකට පත් පවුරේ කවුරුද ඔබ පෙම් කවිලිව්වේ සැකවිය නැති තැන ඔබ හමු වෙන්නට එරුපායාවේද සංසුන් ලොවකට බලා හිඳියව් කන බුදු පිළිමය එදින බුදු රැසින් අප නහවන්නට සීගිරි විතු සිතුවම් අතරේ කවුරුද ඔබෙරු සිරිමැව්වේ සීගිරි ගීකට පත් පවුරේ කවුරුද ඔබ පෙම් කවිලිව්වේ අලංකාරවාදීන්ගේ මතයට අනුව කවියේ ආත්මය සේ තියෙන්නට ඕන අලංකාරය. ඉතින් අලංකාර කවි හොයා බලන්නයි කවි 10ට ගී 10ක් වැඩසටහනේදී අපි සූදානම් වෙන්නේ හැම විටම. එහෙම අලංකාර කවි අද හොයා දෙන්නේ මහාචාර්ය චන්දසිරි රාජපක්ෂ ගුරුතුමන් එතුමන් හොයා දෙන 9 වෙනි කවියට අපි ගමන් කරනවා. ඔව් මම තෝරගන්න ඊළඟ කවිය වෙන්නේ වජිර මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ විලාසිනියගේ ප්‍රේමය කියන මේ චම්පුකාවේ ඉදිරිපත් වන අවසාන පිටුවේ ඉදිරිපත් වන කවිය තමයි මම තෝරාගන්නේ. හොඳයි අපි මේ චම්පු කාව්‍ය කියලා කිව්වහම මම හිතනවා මේ ගොඩක් වෙලාවට අපි ගද්‍ය පද්‍ය චම්පු කියලා කියන අදහසේ මොකද්ද මේ චම්පු කාව්‍ය කියන චම්පුකාව්‍ය කියලා කියන්නේ මේ වජිර දැන් ওই ගද්‍ය සහ පද්‍ය දෙක සම්මිශ්‍රව කරලා ලියවෙන අපි කියමු කතාවක් හෝ එමෙත විවරණයක් තමයි තිබෙන්නේ චම්පුකාව්‍ය කියලා ඉදිරිපත් වෙන්නේ. ඒතකොට ඒකේ ගද්‍යයෙන් යම් කිසි ප්‍රකාරයකට පද්‍යනොත් යම් ආකාරයකින් විවරණයක් සිදු වෙනවා. මේක බොහෝ කොට මේ සංස්කෘත සාහිත්‍යය තුළ දකින්න තිබෙනවා. ඒ වගේම පාලියෙත් තිබෙනවා මේ දැන් අපි කාදම්බරි වාගේ ගත්තම මේ චම්පුකාව්‍ය තිබෙන ලක්ෂණ අපි ප්‍රයෝජනයට අරගෙන ඉතාමත් විශිෂ්ට විදියට වුන් අර කිසියම්
පාඨකයා තුළ කියවන්නා තුළ යම් ආස්වාදයේ වඩාත් පෘතුල කිරීමේ අදහසින් යුක්තව ලියවෙන අපි ගද්‍ය අපි කියන මේ ග්‍රන්ථ විශේෂයක් අපි චම්පුකාව්‍ය කියලා හඳුන්වලා තියෙනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ විලාසිනයකගේ ප්‍රේමය කියන චම්පුකාව්‍යෙන් තමයි ඔබතුමන් මේ කව අපට සිහිපත් කරන්නේ. ඔව්. මේ චම්පු කාව්‍යයෙන්. ඒ චම්පු කාව්‍ය ගත්තාම ඇත්තටම දැන් මේක පදනම් වෙලා තිබෙන්නේ මේ ඔය කණවේර කියන ජාතකයේ පදනම් කරගෙන මම බොහෝ දිනක අහලා ඇති ඔය සාමා කියන නගර සෝබිනියයි ඒ වගේම ඉසිදින්නා කියන කාව්‍යකාරයයි උත්තරා කියන චරිතයයි හාරිත කියන සොර පුත්සොරා පිළිබඳව තියෙන එක. අර හොරෙක් අරගෙන යනකොට ඒ හොරාට ඔහු මරණයට අරගෙන යනකොට මේ සාමා කියන නගර සෝබිනිය ඉහලා තමන්ගේ සඳුල් තලයේ ඉඳලා ඒ හොරා පිළිබඳව යම් ආශාවක් ඇති වෙලා ඔහු නතර කරගෙන එය ගෙදරට ගෙන්නගෙන සුවපත් කරගෙන තියෙන කතාවක් පිළිබඳව තමයි මේ කතාව සිදු වෙන්නේ. මහාචාර්ය සරත්චන්ද්‍ර ඇතර මේක ජාතක කතාවේම එන ස්වරූපයකින් නොවේ ඔහු ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ මනස තුල කොයිතරම් දුරට මේ ප්‍රේමය පිළිබඳව තිබෙන අවදිවීම කියන කාරණේ තමයි තිබෙන්නේ. ඔව් දැන් අර අපි කනවේර සමහර වෙලාවට කියනනේ මේ කනේරු කියන කනේරු මල් දාගෙන ඒක නිසා එහෙම අදහසක් තිබෙනවා. කනේරු කෑවොත් මරනවා කියලා අපි දන්නවා. ඔව් තියෙන එකක් ඔව්. එතකොට ඒ අදහසත් සමහර ලාවට නමුත් ඒකම තියෙනවා මේකේ. හැබැයි ප්‍රේමය කියන එක පිළිබඳව මෙතර මේ ඔහු වඩාත් අවධාරණය කරන්නේ. ඇත්තට මේ පද්‍ය ඉදිරිපත් වෙන අවසාන පද්‍ය ඔහු කියන්නේ ප්‍රේමේ නම් වූ අසනීය කුසුමක් වේ රිසි වූ කෙනෙකුට පූජා කරන්න. ලෝභ සිතින් තොර පිදුව මනාවේ පෙරලා ලබන්ට නොසිතා බිඳකු. ප්‍රේමය කියන එක කරන්න ඕන දෙන දෙයක් මිස ආපහු ගන්න දෙයක් නෙමෙයි. අපි නිකන් ඒකෙන් ආපහු ගන්න දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ප්‍රේමයක් නෙමෙයි. ඔව් මෙතන මේ සඳහන් කරන මේ අසනීය කුසුමක් ප්‍රේමේ නම් අසනීය කුසුමක් වේ. අසනීය කුසුමක් කියලා කියන්නේ අර්චනීය කුසුම කියන අපි කියන්නේ. එහෙම නැත්නම් අර්චනීය කියලා කියන්නේ පිදිය යුතු කියන එකයි. පිදන්න පුළුවන් කුසුමක්. ඒ කියන්නේ ප්‍රේමය කියන එක ඒ වගේ නිර්ලෝභීව දෙන්න පුළුවන් එකක් වෙන්නට ඕන ප්‍රේමය කියන එක අපි කරනවා නම්. ඉතින් දැන් මෙතන තියෙන මේ කතාව තුලත් ඇත්තට මේ සාමා කියන නගර සෝබිනිය අර හරිත කියන මේ සොර දෙටුවා පිළිබඳව ඇති කරගත්ත අදහස ඇය ඔහුට අර උපක්‍රමයෙන් යුක්තව ගෙන්නගෙන සම්පූර්ණ සෝපත් කරලා ඒ සියලු දේවල් කළාට ඔහු නැවතවරක් ඇයගේ ගෙලමිරි කළා ඇයගේ තිබුණු අර රත්තරන් බඬුව අරගෙන පලා යන ස්වරූපයක් දකින්න තිබෙනවා. ඉතින් ඒක නිසා අපිට ගත්තාම එක්තරා විදියකට අර බුදුදහමේ ප්‍රකාශ වෙන ප්‍රේමති ජායති සූකෝ ප්‍රේමති ජායති භයං කියන මේ ගාථාව වුණත් අපිට එක්තරා විදියකට මේ කතාව තුළින් අපිට ඉදිරිපත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඇත්තම දැන් ප්‍රේමය කියන එක මම හිතන්නේ ආදරය කියන එක ගත්තාම මේ සාහිත්‍ය ශාස්ත්‍රය තුළ මම හිතන්නේ මේ තරම් පදනම් කරගත්තු තවත් වස්තු විශයක් නැහැ. අපි ගත්තොත් එහෙම අර හන්තානට පායන සඳ කියන අපි ගීතේ ගතත්. ඒක අවසාන පදේ වෙන්නේ ඒ වගේ ගන්නේ. ලතා මඩලු අතවනාවි එපා අහක බලන්න මාගෙන මතකය ගුලිකොට මහවැලියට දමන්ට. ඒ නිසා අපිට පේනවා මේ ප්‍රේමය පිළිබඳව පෙර අපරදිග සෑම ලේඛකයෙක්ම ඉදිරිපත් කරනවා ඊටමත් මේ ගැඹුරු විදියට මේ ප්‍රේමය කියන එක වස්තු විශේෂ කරගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ නිසා මහාචාර්ය සරච්චන්ද්‍රයන් මේ ග්‍රන්ථයේම ඔහු සඳහන් කරන එක වාක්‍යයක් මේක මේ අර සාමා පිළිබඳව තිබෙන එකේ පොතේදී මම එයාගෙන් මුකුත් ඉල්ලුවේ නැහැ. ආදරය කියන්නේ කෙනෙකුට දෙන දෙයක් කෙනෙකුෙන් ගන්න දෙයක් නෙමෙයි. ඒක මම දන්නවා. මට ඕන කළේ එයාට ආවතේව කරමින් එයාව බලා කියා ගන්නට විතරයි. ගෑනුන්ගේ හිත්වල ඇතිවන ආදරේ පිරිමින්ට තේරෙන්නේ නැහැ. මම හිතන්නේ ගෑනුන්ට පිරිමින මොන දකින්න පිරිමින්ට සමහරට ගෑනුන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් සමහර අවස්ථාවල. මේක සාපේක්ෂයි. තියෙන එක ගත්තාම තියෙන එක. නමුත් මහාචාර්ය දැන් තුමා මේ ඉදිරිපත් කරන ඒක ඒ සාමා කියන්නේ. සාමායි ඔය කතාව කියන්නේ. අය අර අර්ථය මෙහෙම සලකලා ඔව් අය කියන්නේ මම තේරුම් ගන්න බැරි වුණායි කියන කාරණේ ඉදිරිපත් කරනවා. කොහොමද ප්‍රේමය කියන එක ගත්තාම මම හිතන්නේ මේ අපේ සාහිත්‍ය ශාස්ත්‍රය තුල අපිට කතා කරන්න පුළුවන් විවිධ පැති වලින් කතා කරන්න පුළුවන් ඊටමත් පෘතුල වූ මාතෘකාවක්. ප්‍රේමය නම් අසනීය කුසුමක් වේ රිසි වූ කෙනෙකුට පුදන්නට ලෝභ සිතින් තොරව පිදුවමනාවේ යලිදු ලබන්නට නොසිතා
බිඳකුත්. ඉතින් අපි ඔබතුමන් තෝරා දෙන 9 වෙනි කවියේ 9 වෙනි ගීතයටයි දැන් ගමන් කරන්නේ. බෞද්ධ දර්ශනය සමාජගත කරන්න වැඩි මනක්ම බලපෑම් කළේ පද්‍ය සාහිත්‍ය කියලා අපි අහලා තියෙනවා කියවලා තියෙනවා. ඇත්තටම පද්‍ය සාහිත්‍යයට පුළුවන් ඕනෑම කාරණයක් සමාජගත කරන්න. අපි අහලා තියෙනවා ඉස්සර කවිකොළ සම්ප්‍රදාය පිළිබඳව. යම් සමාජ සිද්ධියක් ඇති වුණයින් පස්සේ සිද්ධිය පිළිබඳව සානුකම්පිත හැඟීමක් සමාජයේ ඇති කරන්න කවියට පුළුවන්කම ලැබුණා. මේ වගේ විවිධ සම්ප්‍රදායන් ඇසුරු කරපු අපි අපේ හිතගත් කවි එකතු කරන තැනක් හදාගත්තා. ඒ තමයි කවි 10ට ගී 10ක්. අද මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ ගුරුතුමන් අපට තෝරා දෙන 10 වෙනි එහෙම නැත්නම් අවසන් කවිය. ඔව් මම ඒක සඳහා තෝරගත්තේ වචිර බුදුගුණ අලංකාරයේ ඉදිරිපත් වන එක කවියක්. දත්මැදලා දමන දැහැටි දඬුමෙන් දින දින මෙහෙගෙන දනන්ගෙන පසුව නොදමති නොදන්නන් මෙන කියන කවිය. මේ කවිය මම හිතන්නේ මේ එක පැත්තකින් මට හිතෙනවා වජිර හැම ආයතනයකම ගහලා තියාගන්න ඕන කවියක් කියලා. අපි ඉස්සර ගහනවනේ මේ එනකොටම තැන් තැන් වල පොඩි වාක්‍ය දානවා. දැන් මේ කවි කියවෙන්නේ අත්‍තරම දැන් මේ එකක් තව කියනවා දැන් වීදාගම මෛත්‍රිය ස්වාමීන් වහන්සේ කෝට්ටේ යුගයේ මේ සිටපු ලේඛකයන් අපි ඒ කාලේ විතර නෙමෙයි වර්තමානයේ දක්වාම මේ අපේ ලේඛක පරම්පරාව ගත්තොත් එහෙම විශේෂයෙන්ම පද්‍ය සාහිත්‍ය තුල
වඩාත් මේ දෘෂ්ටිමය වශයෙන් කැපී පෙනෙන කවියන් දෙදෙනෙක් විදියට ගුත්තිල කතුවරයා සහ බුදුගුණාලංකාර විදාගම මෛත්‍රී ස්වාමීන් වහන්සේ හඳුනන්න පුළුවන්. දෘෂ්ටිමය වශයෙන්. මොකද ඔවුන් ඇත්තටම ඒ සමකාලීනව තිබුණු යම් යම් දෘෂ්ටීන් ඉතාමත් විවේචනාත්මකව විග්‍රහ කරන්නට පෙළඹුණු කවියන් දෙදෙනෙක්. විශේෂයෙන් දැන් බුදුගුණාලංකාරයේ තිබෙන්නේ ඇත්තටම රජවරුන් පිළිබඳව විවේචනය කරනවා. දෙවියන් පිළිබඳව විවේචනයක් සිදු කරනවා. ඒ වගේම තියෙන මිත්‍යා විශ්වාසයන් පිළිබඳව විවේචනයක් කරනවා. දැන් බලන්න කෝට්ටේ වගේ කාලයක ඒ කියන්නේ රාජ්‍ය මෙහෙම තිබුණු ඒ තිබුණු පරිපින් තිබුණු කාලයක ඒ වගේ ස්වාධීන චින්තනයකින් යුක්තව සමහර විට කවි ලියන්නට මේ වගේ හැකියාවක් තිබෙන කවියන් ඇත්තම ටිකක් විරලයි තියෙන ඒක ගත්තාම. දැන් මේ කවිය තුල තිබෙන එක ගත්තාම බලන්න දැන් මේ කියන්නේ දත් මැදලා දමන දැහැටි දඬුමෙන් දින දින. අපි ඉස්සර කරන්නේ දත් මැදලා දැහැටි දඬු විසි කරනවානේ. විසි කරලා දානවා. දැන් වගේ ඔය පුරුසු අරගෙන තියම හොද හොද තියාගන්නේ නැහැ නේ. දැන් පාවිච්චි කරලා විසි කරලා දැම්මා. දැන් මේ කියන්නේ දත් මැදලා දමන දැහැටි දඬුමෙන් දින දෙන. මෙහෙගෙන දනන්ගෙන මිනිස්සුන්ගේ වැඩ අරගෙන පසුව නොදමති නොදන්නම් මෙන. මේ කියලා කියන්නේ එහෙම විසි කරන්නේ නැහැ කියලායි. මේ කියන්නේ ලිච්ඡවි පරම්පරාව ගැනයි. ඒතර විදාගම හාමුදුරුවෝ කියන්නේ ලිච්ඡවි කාලේ මෙහෙම තමයි තිබුණේ. මිනිස්සුන්ගෙන් වැඩගත්තා නම් ඒ වැඩගත්ත මිනිහා කිසියම් ඇගීමකට පාත්‍ර කරලා ඒ මිනිස්සු හැයිතරන් දුට වැඩ ගන්නවා. ඒ මිනිස්සු අයින් කරන්නේ නැහැ. එහෙම නැතුව මේ විසි කරලා දාන්නේ නැහැ. හැබැයි වර්තමාන සමාජයේ බලන්න මම කිව්වේ ගන්න ඕන කියලා වර්තමාන සමාජයේ මිනිසුන් වැඩ අරන් කොයිතරම් දුරට නිකන් එළවලා දානවද නිකන් තියෙන එක. හොඳට දක්ෂකම් තියෙන පුද්ගලයා හැකියාවන් තියෙන අය කොයිතරම් දුරට අපි දන්නවද? ඒවා මාධ්‍ය ආයතනවලත් එහෙමයි. රාජ්‍ය ආයතනවලත් එහෙමයි. වැඩ ගන්න මිනිස්සුන්ගෙන් වැඩ ගන්නෙ නැහැ. ඕන් ටික කාලෙකින් අරගෙන පොඩ්ඩක් කරන තමන්ට තියෙන වෙනත් හේතු සාධකයන් විසිරලා දාන ස්වරූපයක් තිබෙනවා. ඒක නිසා මේ අර කොසල් රජු දැකපු සිහින කීපයක් තිබෙනවා. ඒ සිහින 16 එකක් තමයි ලාපූනි සීදන්ති සිලාප්ලවන්ති කියලා තියෙන. ලාපූනි සීදන්ති කියන්නේ මේ ලබු කැට සීදන්ති යට යනවා සිලාප්ලවන්ති ගල් පාවෙනවා. හැබැයි වෙන්න ඕන මොකද්ද? ගල් යට යන්න ඕන ලබු කැටයි උඩට එන්න ඕන. දැන් මොකද සමාජ සිද්ධ වෙන්නේ? ඔය කොසල් රජුගෙන් දැකපු සිහින ඉස්සරහට වෙන එක. හැබැයි අද එහෙම තමයි තියෙන්නේ. ලාපුනි අර ලබු කැට තමයි පල්ලෙහාට ගිහලා තිනේ. වැඩක් කරන්න බැරි නිකාම්ම එක එක්කෙනාට ගතු කියන එක එක පන්දන් අල්ලන අය සමාජයේ ස්ථානගත වෙලා. වැඩ කරන්න මිනිස්සු මොකද අයින් කරලා දාලා තිබෙනවා. ඔය මේ බුදුගුණාලංකාරයේ තියෙන මේ කවිය ගත්තාම මේ වචිර මම එකයි කිව්වේ අද සමාජයට අපට ප්‍රයෝජන ගන්න පුළුවන්. හොඳ නිර්මාණකරුවෙකින් මේ නිර්මාණ ශක්තිය ලබා ගන්නවාද කියන කාරණේ. ඒ වගේම වැඩක් ගන්න පුළුවන් අයගෙන් වැඩක් ගන්න නැතුව උන් තැන් වලට දාලා තියෙන එක. ඒ වගේම වැඩක් ගත්තට පස්සේ මොකද කරන්නේ? ඌම ටික කාලෙකින් නිකන් බැනලා එළුවනවා. මේගොල්ලෝ ඔයගොල්ලෝ ආවේ නෑ මෙහෙම කියන්නේ කියලා. මේ වගේ කියනකොට මට මතක් වෙන හුඟක් තියෙන දේවල් උදාහරණ සහිතව මේ මාධ්‍ය ආයතනයක කියන්න බෑ මේ වජිර. නැත්තම් මේකට උදාහරණ ගන්න පුළුවන් තියෙන දේවල් තියෙන අපේ විශ්වවිද්‍යාල මහාචාර්යුත් අපේ දේශපාලනට ගිහිලා සිදුණු දේවල් තිබෙනවා. ඕන්න සිලා දෙන්න නිකන් මේ බඩගාගෙන ආවයි කියන ස්වරූපයක් තිබෙනවා. ඉතින් ඒ නිසා අපිට පේනවා මේ සමාජය තුල මේ බුදුගුණාලංකාර ස්වාමීන් වහන්සේ ඉදිරිය මේවා සර්වකාලීනයි. මේ කවිවල තියෙන ලක්ෂණය තමයි වෙන්නේ කිසියම් විදිහකට විශ්ව ස්වරූපයක්. මේ ලෝකෙම එහෙම තමයි සමහර ඒ රටවල හරි විදිහට සමාජ සංස්ථාවක් ගොඩ නොනැගුණොත්. ඉතින් ඒ නිසා මේ කවි කියන දේවල් අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. කෝට්ටේ කාලේ වුණාට මම කිව්වා අද වුණත් ප්‍රයෝජනට ගන්න පුළුවන් සර්වකාලීනයි. ඒවත් තුළ තියෙන රසය මැරෙන්නේ නැහැ. ඒක මේ මානව සමාජය තුළ අපිට දකින්න ලැබෙන ලක්ෂණයන් තමයි මේ තුළ දකින්න ලැබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ කවියත් එක්කම අපිට ගීතය මම හිතන්නේ වඩාත් හොයාගන්න පුළුවන්. ගීතය තුළ මම වචනයක් කියන්නම් අදනේ. ඒකේ තියෙන මේ ජයසිරිමා හාමුදුරුවනේ කියන ගීතේ තියෙන. එතන තියෙනෙත් ඒ වගේ සිද්ධියක්. ඒ කියන්නේ බෝධින් වහන්සේ රැකගලා ගන්නා පිරිසට යන්න පුළුවන්කමක් නැහැ ඔවුන්ට බෝධින් වහන්සේ ළඟට. තව වෙන අය තමයි යන්නේ. හැබැයි ඒගොල්ලෝ කියනවා අපි දරදිය ඇද්දා රෑ නිදි වැරුවා ඔබ වහන්සේ අපි රැක බලා ගත්තා. හැබැයි අපිට පය පාන වෙන අය යනවා මේ වැට පාමුල. දැන් එතකොට මේ අපි ගත්තොත් එහෙම බෞද්ධ සංස්ථාවන් තුළ වුණත් මේක බෞද්ධ පමණක් සීමා වෙන එකක් නෙමෙයි හැම තැනම තියෙන ලක්ෂණයක්.
ඒ කියන්නේ ඒ වැඩ කරන මිනිස්සු එකට සම්බන්ධ වෙන අයට කොයිතරම් දුරට එහෙම තැනක් තියෙනවද? ගීතයත් ඉතාමත් හොඳ ගීතයක් මේ කාරණේ වඩාත් උපවත් කරන ගීතයක් බවට පත් වී තිබෙනවා. හොඳයි මේ ගීතයත් ව්‍යංගාර්ථ ස්වරූපයෙන් උනත් රස විඳින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් වැට පැනලා යන්න බැරි තැන් කොයිතරම් තියෙනවද? තියෙනවා. ඔව්. ඒකට දරදී ඇද්ද අයට යන්න බැරි තැන් කොයිතරම් තියෙනවද කියන එක සාමාන්‍යයෙන් තමන්ගේ සිතෙන් ගියාවන් අනුව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. කොහොමනත් කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ ගුරුතුමන්ට බොහොම ස්තුතියි අද කවිතෝරන්ට පැමිණියාට ඔබතුමන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. නිරෝගී සුව සහ තවත් නිර්මාණකරණයේ දෙන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායමේ අදත් කවි 10ට ගී 10ක් සංගීතයෙන් රස ගැන්වුවේ. ඉන්දුරාත් නන්දසිංහ සංගීත අධ්‍යක්ෂණය කළේ. ටිලානි හංසිකා සහ රොවින්ද්‍ර සත්සරගේ ගායනයෙන් හැඩවුණු කවි 10ට ගී 10ක් නිමා කරන 10 වෙනි කවියේ 10 වෙනි ගීතයයි මේ. ජය සිරිමා